අයිබෝවන් සුබෝදෑසනක් අපි සූදානම් අදත් සියලු තොරතුරු ඔබට කියන්න විශේෂයෙන්ම ප්‍රවෘත්ති වලින් අවදි කරන ITN අපි අද ටිකක් විශේෂ විදිහට අලුත් විදිහට weekend sunshine පටන් ගන්නයි මේ ආකාරයෙන් සූදානම් වෙන්නේ. ඒ ගැන අපි ඔබට කියනවා. ඉතින් පොඩි ප්‍රමාදයක් වුණා විනාඩි 4ක් වගේ 6 විනාඩි 4යි. හැබැයි ප්‍රමාදය අලුත් දෙයක් වෙනුවෙන් ඒ නිසා සමාව ඉල්ලනවා මුලින්ම. සියලු තොරතුරු පත්තරවල තියෙන දේවල් ඒ වගේ මෙතනින් එහා සිදු වෙලා තියෙන ලංකාවේ ලෝකේ හැම දෙයක්ම ඔබට අපි කියන්න ලෑස්ති මේ පැය තුල. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා weekend sunshine එක රැඳෙන්න කියලා. අද 26 වෙනිදා සෙනසුරාදා. නජිත් good morning. good morning සමීර. සුබ දැසනක් ප්‍රාර්ථනා කරනවා හැම දිනෙකටම ඔබ එකතු වෙන්නේ weekend sunshine එක. අද සෙනසුරාදා දවසේ සුපුරුදු විදිහටම පත්තර විස්තර කියන්න අපි සූදානම්. ඊ දවස් බොහොම විශේෂ දවසක් වුණා සමීර. ඊට හේතුව තමයි මේ ජනාධිපතිතුමන් මේ රාජ්‍ය නිලධාරීන් ඒ වගේම දේශපාලනඥයන්ට ආදර්ශයක් ලබා දෙමින් ජනතාව අතරටම ගිහිල්ලා උන්ගේ ගැටලු විසඳන්න ඒ ගැටලුවට ඉතාමත් ඉක්මනින් විසඳුම් ලබා දෙන්න ඊ දවසේදී කටයුතු කළා. එතුමා කියපු කාරණාවක් තමයි මේ ජනතාවට බොහොම සරල ක්‍රමවලට මේ හැම කටයුත්තක්ම ඉටු කරගන්න අවස්ථාව ලබා දෙන්න ඕන කියන කාරණාව විශේෂයෙන්ම එතුමන්ව බලයට පත් කරන්න ජනතාව සෑහෙන වෙහෙසක් මහන්සියක් දැරුවා. ඒ නිසාම රටේ පාලකයාගේ වගකීම ජනතාවගේ බලාපොරොත්තු සාක්ෂාත් කිරීම, ඒ වගකීම හරියට ඉටු කිරීම ඊයේ දවසේදී එතුමන් මේ පිළිබඳව නැවතත් ආදර්ශ ලබා දෙමින් කටයුතු කළා. අපි ගැනත් ඔබට කියන්න සූදානම්. අද දවසේ ජාතික පුවත්පත් බොහෝ තොරතුරු වාර්තා කරනවා. අපි සියල්ල ඔබට සමීප කරන්න සූදානමින් ඉන්නේ. සමීර ඕනජිත් අපි පත්තර බලන්න කලින් අද සූදානම් ඔබට පොඩි කතාවක් කියන්න. මේ කතාව මම නිකම්ම කියනවට වඩා ඔබට පෙන්නලා ඉන්නම්. මෙන්න මේ කතාව පොඩි කතාවක් බලන්න ෆොටෝ එකක් විදිහට ඡායාරූපයක් විදිහට පෙනුනට මේකේ කතාවක් තියෙනවා. බලන්න මේ මැද ඉන්න කාන්තාවට සෙවන සලසන පිටුපස කාන්තාව දෙස මේ දවස්වල මහනුවර බූවැලිකඩ සිද්ධියත් එක්ක මනුෂ්‍යයන්ද අමනුෂ්‍යයන්ද සමහර නොමිනිසුන්ගේ ගතිගුණ පිළිබඳව කතා කරන්න, ඒ ගැන විවේචන එල්ල කරන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් මේකත් එක්ක සමහර විට මේ සිද්ධිය කලින් දැනගෙන ගේ කඩා වැටෙනවා කියලා දැන තමන්ගේ වටිනා කියන බඩු මුට්ටු ටික අස්පස් කරගෙන ගෙදර සුරතලා පවා අරගෙන ගිහිල්ලා ඒ අසල්වාසීන් දැනුවත් නොකලාය කියන චෝදනාව ඒ නිවැසියන්ට එල්ල වෙලා තියෙනවා. ඉතින් මේ කාරණයක් එක්ක මේ තමයි මනුස්සකම කියන්නේ. පොඩි තැනක හරි මෙවැනි මනුස්සකමක් දැක්කොත් ITN අපි ඒ ගැන ඔබට කියනවා. සෝෂල් මීඩියා වලින් තමයි අපිට හම්බුනේ. ඒ ගැන විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. ඉතින් මෙහි අපි හතරමායින් දන්නේ කවුද මේ කොහෙද මේ කිසිවක් දන්නේ නැහැ. ඔබ දන්නවනම් මේ ගැන අපිට කියන්න. අපි ඒ ගැන හෙට හරි අනිවාර්යෙන් ඒ මනුෂ්‍යත්වයේ පිළිබඳව මතක් කරන්න සූදානම් කොහේ හෝ තැනක. ඉතින් මනුෂ්‍යත්වය ඒ වගේම රටට ආදරය කරන ඔබත් එක්ක තමයි අපි අද පත්තර බලන්න සූදානම් වෙන්නේ. නජිත් අපි අද මේ විශේෂ ස්ක්‍රීන් එක ගැන සඳහන් කරන්න ඕනේ. මේ තිරය ගැන අපි එකදු ප්‍රවෘත්තියක්වත් ඔබෙන් වසන් කරන්නේ නැහැ. ඒ නිසා තමයි මේ පුළුල් තිරය මත අද දවසේ සියලු පුවත්පත් වාර්තා කරන්න සූදානම් වෙන්නේ. අපි එක ප්‍රවෘත්තියක් පෙන්නනකොට සමහර විට ඔබට තවත් ප්‍රවෘත්ති දෙකක් විතර බලා ගන්න පුළුවන්. ඒ නිසා තමයි අපි මේ තිරය අද භාවිත කරමින් weekend sunshine සියලු තොරතුරු වාර්තා කරන්න සූදානම් වෙන්නේ. ලංකාදීපයේ ප්‍රධාන ප්‍රවෘත්තියෙන් වාර්තා කරන කාරණය අද පුවත්පත් කිහිපයකම වාර්තා කරලා තියෙනවා. අපි ඒ ගැන ඔබට කියන්නම්. මේ ආකාරයෙන් තමයි අද ලංකාදීපයේ ප්‍රධාන ප්‍රවෘත්තිය බවට පත් වෙන්නේ. අංගොඩ ලොක්කා පිළිබඳව මේ ආකාරයෙන් වාර්තා කරනවා මේ ප්‍රධාන ප්‍රවෘත්තිය. බන්ධනාගාර ලොක්කෙක් ඩුබායි ගිහින් මාකඳුරේ මදූෂ්ගෙන් සන්තෝෂම් මරන් කියලා තමයි ඒ අනුව මේ ආකාරයෙන් තොරතුරු අරගෙන එන්නේ. ඉතින් මාකඳුරේ මදූෂ් ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින අවස්ථාවේ බන්ධනාගාර කොමසාරිස්වරයෙකු එහි ගිහිල්ලා තුටු පඬුරු ලබාගෙන තියෙනවා කියලා කොස්ගොඩ තාරක නැවැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් දීලා තියෙනවා කියලා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහත්තයා ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුලාවිල මහතා ඉදිරියේ ඊයේ කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කරනවා. මේ ගැන අද සියලු තොරතුරු වාර්තා කරනවා. එවැගේම දිවයින පත්තරෙත් මේ සම්බන්ධයෙන් අද විස්තර අරගෙන ඇවිල්ලා තියෙනවා. අපි ඒ ගැනත් ඔබට කියන්න සූදානම්. මොන ආකාරයෙන්ද මේ තුටු පඬුරු අරගෙන තියෙන්නේ, මේ මහා ජාවාරම්කරුව ක්‍රියාත්මක වෙලා තියෙන්නේ කියන කාරණය. ඒ අනුව අද වාර්තා කරනවා දිවයින විත්ති කූඩුවේ සිට පොඩි ලැසි අඬයි කියලා
මේ සම්බන්ධයෙන් තොරතුරු කියනවා ගාල්ල ලලිත් චමින්ද සහ SK කළුආරච්චි තමයි මේ වාර්තාව අරගෙන එන්නේ. සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙක් වන පොඩිලසීන මැත්තා ඊයේ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුලාවෙල මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔක්තෝබර් 9 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන්න කියලා මහේස්ත්‍රාත්වරයා නියෝග කරනවා. ඉතින් චෝදනාවක් තියෙනවා ඔවුන්ට මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම ජනාධිපතිතුමාට ආරක්ෂක ලේකම්වරයාට තර්ජනය කළා කියලා බන්ධනාගාරය තුලදී. ඉතින් ඒ චෝදනාව සම්බන්ධයෙන් තමයි මේ නඩුව විභාග වන්නේ. ඒ වගේම ඔහු විශේෂයෙන්ම අධිකරණයේදී හඬා වැළපුණා කියලා ඊයේ මාධ්‍ය තොරතුරු වාර්තා කරා. අද පත්තරවලත් ඒ ගැන කියන්න තියෙනවා. අනිත් එක දැන් නජිත් පොඩිලසි කියලා කිව්වහම අපි ටිකක් මේ නමත් එක්ක අර සමාජයේ පොඩි බියක් තියෙනවානේ. හැබැයි මේ මාධ්‍ය හරහා දැක්කහම පොඩිලැසි කියලා කියන්නේ ලොකු දේහධාරීත්වයක් තියෙන පුද්ගලයෙක් නෙමෙයි. ඇත්තරම නමට අනුව ගැළපෙන ස්වරූපයක් රූපයක් තියෙන කෙනෙක් පොඩිලැසි. පාතාල සමාජිකයන් ඔවුන් අන්වර්ථ නම් යොදාගෙන සමාජය බය කරලා යම් ආකාරයකින් නමෙන් පවා මේ తත්වය සමාජය තුළ ඔවුන් දරන්න උත්සාහ කරනවා. කෙසේ නමුත් මේ තමයි පොඩිලැසි අද ඡායාරූපය දිවයින වාර්තා කරනවා. ඒ වගේම සියලු පුවත්පත් මේ ගැන තොරතුරු අරගෙන එනවා. නජිත් ඔව් සමීර අද දවසේ ඩේලි මිරර් පුවත්පතත් අර සමීර ආරම්භයේදී සඳහන් කරපු පුවත විශේෂයෙන්ම මාකඳුරේ මදුෂ් සම්බන්ධයෙන් වන සිද්ධිය වාර්තා කරනවා. ඩේලි මිරර් පුවත්පත නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා තමයි මේ පිළිබඳව සඳහන් කරන්නේ. DSG Pires informs court යනුවෙන් සිරස්තලේ වාර්තා කරනවා. Prison commissioner allegedly received money. මේ බන්ධනාගාර නිලධාරීවරයෙක් මාකඳුරේ මදුෂ්කින් මුදල් ලබාගෙන සන්තෝෂම් ලබාගෙන ඩුබායි රාජ්‍යයට ගිහාම ඒ පිළිබඳව මේ විදිහට ලියන්නේ from මාකඳුරේ මදුෂ් in Dubai. මේ ඩුබායි වලදී තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. DSG hope to record statements from relevant prison commissioner and මාකඳුරේ මදුෂ්. මේ අදාළ බන්ධනාගාර නිලධාරීවරයාගෙන් සහ මාකඳුරේ මදුෂ්ගෙන් මේ පිළිබඳව ප්‍රකාශ සටහන් කර ගැනීමට සූදානම් බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරනවා. ඒ අතරදී කොස්ගොඩ තාරක is currently being interrogated by the CID. මෙවන විට කොස්ගොඩ තාරක කියන සැකකරු පාතාල සමාජිකයා ඔහුත් CID බහරේ රැඳී සිටින්නේ. ඔහුගෙනුත් මේ පිළිබඳව ප්‍රශ්න කිරීම සිදු කරන බව ඩේලි මිරර් පුවත්පත කියන අතරේදී සමීර අද දවසේ ඩේලි නිවුස් පුවත්පත වාර්තා කරනවා පොඩි ලැසි සම්බන්ධයෙන් වන සිද්ධිය. අර සමීර කිව්වා වගේ මේ පාතාල ලෝකේ පාවිච්චි වෙන නම් බොහොම අපූරු නම් තියෙන්නේ. අර සමහර වෙලාවට මේ දේවල් සාමාන්‍ය සමාජයේ බොහෝ දෙනෙක් අතරත් භාවිත වෙනකොට සමහර වෙලාවට අර හාස්‍ය උපදවන නම් සමහර මේ පාතාල නායකින්ට තියෙන කොහොමුණත් පොඩි ලැසි කවුද කියලා අද දවසේ ඡායාරූපත් සහිතව ඩේලි නිවුස් පුවත්පත පළ කරලා තියෙනවා. death threats on president, defense secretary and prison officials. මේ ජනාධිපතිතුමන්ට හිටපු ජනාධිපතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාට මරණ තර්ජන එල්ල කිරීම, ඒ වගේම බන්ධනාගාර නිලධාරීන්ට මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් තමයි පොඩි ලැසි අත්අඩංගුවට අරගෙන තවත් වරදවල් ගණනාවක් තියෙනවා. ඒ අතරේ මේ සිද්ධිය සම්බන්ධ නඩුව ඊයේ දවසේදී විභාගයට ගත්තා. පොඩි ලැසි further remanded තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නට කටයුතු කළා. මේ පොඩි ලැසිගේ හරි නම නැත්තම් සැබෑ නම උපැන්නේ තියෙන නම තමයි අරුමා හැන්නදී ජනිත් මදුසංක. මේ අරුමා හැන්නදී ජනිත් මදුසංක පොඩි ලැසි අන්වර්ථනාමය ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හර්ෂණ කැකුලාවල මහත්තයා ඊයේ දවසේදී නියෝගයක් ලබා දුන්නා. පොඩි ලැසි තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන්න ඕනේ කියලා අද ඩේලි නිවුස් පුවත්පත මේ විදියට සිරස්තලයක් යොදමින් ඒ ප්‍රවෘත්තිය වාර්තා කරනවා. සමීර ඔව් නජිත්, ඒ වගේම කිව යුතු තවත් කාරණයක් තියෙනවා. ඒ තමයි දැන් සමහර ජාවාරම්කරුවෝ ඉන්නවා බන්ධනාගාරයත් ඒගොල්ලන්ගේ ජාවාරම් වලට යොදා ගන්නවා හරි ලස්සනට අපූර්වට. විශේෂයෙන්ම ඇප ලබා දෙනවා අධිකරණය. හැබැයි ඇප තබන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නැහැ, ඇප තියන්නේ නැහැ. ඒ අනුව වුන් කරන්නේ ඇතුලේ ඉඳලා බන්ධනාගාරය තුල ඉඳලා තමන්ගේ ජාවාරම් හරි ලස්සනට මෙහෙවනවා. ඉතින් ඒ ගැන ඊයේ කරුණු අනාවරණය වුණා. අද වාර්තා කරනවා පුවත්පත් මේ සිද්ධිය පිළිබඳව තොරතුරු කියමින් සැකකාර ජනිත් මදුසංක හෙවත් පොඩි ලැසි විත්තිකූඩුවේ සිට අත ඔසවමින් තමන්ට ප්‍රකාශයක් කිරීමට අවසර ලබා දෙන ලෙසට මහේස්ත්‍රාත්වරයාගෙන් අවසරයක් ඉල්ලුවා. ඒ වගේම මෙහිදී මහේස්ත්‍රාත්වරයා සැකකරුගෙන් විමසීමක් කළා. තමන්ට එරෙහිව කොපමණ නඩු සංඛ්‍යාවක් අධිකරණය හමුවේ තියෙනවද කියන කාරණේ සම්බන්ධයෙන් එහිදී උත්තර දෙනවා. තමන්ට එරෙහිව එක් නඩුවක් පමණක් මේ අධිකරණයේ ක්‍රියාත්මක වන අතර ඒ නඩුව සම්බන්ධයෙන් අප නියමව ඇතයිද සැකකරු අධිකරණයට දැනුම් දෙනවා.
අදාළ නඩුවට අප නියමව ඇතත් මේ සැකකරු තවමත් බන්ධනාගාරයේ රැඳී සිටින බව මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කරනවා. ඒ වගේම හැමදාමත් අප නොතිය ඉන්න බැහැනේ මහේස්ත්‍රාත්වරයා එසේ සඳහන් කරනවා. මේක මොවුන්ගේ ක්‍රමවේදය තමයි ස්වාමීනි. ඔවුන්ගේ සහායට තව ආරක්ෂාවට සුළු වැරදිවලට බන්ධනාගාරගත වන අයවලුන් ඉන්නවා. මේ ආදි වශයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කියනවා. ඉතින් මේක තමයි සිද්ධිය නජිත්. ඔවුන් බන්ධනාගාරයත් පාවිච්චි කරනවා තමන්ගේ මේ වැඩ කටයුතු ජාවාරම් සියල්ල සිද්ධ කරන්න මේ සමාජයට කරන වින විශාල ප්‍රමාණයක් කරන්නේ බන්ධනාගාරය ඇතුළේ ඉඳලා. ඉතින් මේවට බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධයි. අපි දැක්කා මීගමුව බන්ධනාගාරයේ තත්ත්වය මොන ආකාරයෙන් සැප පහසුකම් මේ සමහර වැරදිකරුවන්ට ලබා දීලා තිනවද කියලා. ඉතින් මේ සියල්ලක්ම මේ වෙද්දී අනාවරණය වෙමින් පවතිනවා. ඒ අතර සමීර ඩේලි නිවුස් පුවත්පත අද දවසේ ඉහළවම් කෙළවරේ වාර්තා කරන පුවතකටත් අවධානය යොමු කරන්න ඕනේ. තමයි මේ දවසේ අපි දුටුවා මේ පාර්ලිමේන්තුවේදී වාචික ප්‍රශ්නයකට පිළිතුරු අපේක්ෂාවෙන් චමින්ද විජේසිරි පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් එක්සත් ජාතික සමාවෙන් සමග ජන බලවේගයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රශ්නයක් විමසූ අධිකරණ අමාත්‍යවරයාගෙන් ඒ තමයි පසුගිය කාලේ මේ අපි දුටුවා විශේෂයෙන්ම අධිකරණ අමාත්‍යවරයා මේ නඩු කටයුතු වලට සම්බන්ධ වෙනවා. දැන් ඔබතුමනුත් ඒ වගේද කියලා අහලා තිබ අධිකරණයේදී ඊට පිළිතුරු ලබා දෙමින් අධිකරණ අමාත්‍යවරයා සඳහන් කරපු කාරණාව අද Daily News පුවත්පත මේ විදිහට වාර්තා කරනවා. Justice Ministry does not interference in judicial cases යනුවෙන් මේ විදිහට අමාත්‍යවරයා සඳහන් කරන්නේ අධිකරණ අමාත්‍යාංශයේ නඩු කටයුතු වලට කිසියම් ආකාරයක බලපෑමක් සිද්ධ කරනවද කියන කාරණාවට එතුමා පිළිතුරු දුන්නා. ඒ වගේ බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා වැඩිදුරටත් සඳහන් කළොත් එහෙම unlike during the previous regime the current justice minister does not give phone calls to anyone and justice ministry does not get involved in judicial cases said justice minister Ali Sabri අධිකරණ අමාත්‍යතුමන් සඳහන් කළා කලින් රජයේ වගේ අපේ අර දුරකථන ඇමතුම් ලබා දීලා මේ විනිසුරුවරුන්ට බලපෑම් කරන්න නම් යන්නේ නැහැ කියන කාරණාව කිසිම නඩු කටයුත්තකට ඒ ආකාරයෙන් බලපෑමක් සිද්ධ නොවන බව තමයි අධිකරණ අමාත්‍යතුමා සඳහන් කළේ. පසුගිය කාලේ අපි දුටුව සමීර අර විශේෂයෙන්ම පාතාල මේ සමාජිකයන් ඒ වගේම දේශපාලනයේ තමුන්ට හතුරු වෙච්ච පිරිස් ඉලක්ක කරගනිමින් ඕන විදිහට අධිකරණේ පාවිච්චි කරපු අධිකරණ අමාත්‍යවරු අමාත්‍යවරියන් හිටපු යුගයක් තිබ්බා. ඒ යුගයේ දැන් පවතින්නේ නැහැ කියන කාරණාව තමයි අලි සබ්රි අධිකරණ අමාත්‍යතුමන් ඊයේ දවසේදී පාර්ලිමේන්තුවේදී සඳහන් කළා තිබේ. අද Daily News පුවත්පත ඒ තොරතුරු වාර්තා කරා. ඔව් නජිත් දැන් මේ ගැන කියද්දී මේ අර ජනප්‍රිය හඬපට ගණනාවක් තියෙනවා. ඔබට මතක ඇති නජිත් හෙලෝ කවුද මේ කතා කරන්නේ මම රංජන් රාමනායක කියලා පටන් ගන්න කෝල්ස් ගණනාවක් පටිගත වෙලා ඒවා මාධ්‍යයට උදාහරණ ඒ වගේම සමාජ මාධ්‍යවලට ගියා. ඉතින් ඒ සියලු තොරතුරු කොහොමද අධිකරණයට බලපෑම් කරන්නේ මේ විදිහට ඒ වකට රජය නියෝජනය කරපු අමාත්‍යවරයෙක් කියන කාරණය අධිකරණය සම්බන්ධයෙන් අධිකරණයේ හැල්ලුවට ලක් වුණා කියන කාරණය චෝදනාවක් විදිහට ඒ කාලේ ගෙනාවා. ඉතින් එහෙම දේවල් නැවත වෙන්නේ නැහැ කියන දේ තමයි අලි සබ්රි මහත්තයා ඊයේ දවසේ පාර්ලිමේන්තුවේදී මතක් කළේ. ඒ වගේම ඊයේ පාර්ලිමේන්තුව උණුසුම් වුණා මේ තත්ත්වයත් එක්ක මේ චමින්ද විජේසිරි මහතාගේ ප්‍රශ්න කිරීම හමුවේ ලබා දුන්න පිළිතුරු එක්ක අද ඒ ගැන වාර්තා කරනවා. දිවයින සාෆි ගැන ඇසූ ප්‍රශ්නයෙන් අලි සබ්රි චමින්ද විජේසිරි උණුසුම් වචන හුවමාරුක කියලායි වාර්තා කරන්නේ. අපිට මේක ටිකක් ලොකු කරලා පෙන්වන්න පුළුවන් මේ විදිහට. අනික පෙරේරා සහ රනිල් ධර්මසේන තමයි මේ ප්‍රවෘත්තිය අද ලියලා තියෙන්නේ. කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළ වෛද්‍ය ශාෆි ශහබ්දීන් සම්බන්ධයෙන් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් තමයි පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහත්තයා ප්‍රශ්නයක් ඇහුවේ. ඉතින් ඒ අවස්ථාවේ අධිකරණ ඇමති අලි සබ්රි මහත්තයා වචන හුවමාරුවක් නිසා පාර්ලිමේන්තුව දැඩි උණුසුම් තත්ත්වයක් උද්ගත වුණා කියලා අද මේ ආකාරයෙන් දිවයින වාර්තා කරනවා. ඉතින් මේ ගැන අද සියලු පුවත්පත් අපි දැක්කා. ලංකාදීපයත් ඒ වගේම දිනමින ඇතුළු සියලුම පුවත්පත් මේ සම්බන්ධයෙන් තොරතුරු විස්තර අරගෙන එනවා. මේ පාර්ලිමේන්තුවේ ඇති වූ තත්ත්වය ලංකාදීපය මෙහෙමයි වාර්තා කරන්නේ. ගිය ආණ්ඩුව වගේ මිනිසුන් තෝරගෙන උසාවි හදන්නෙත් ඒ වගේම විනිසුරුවන්ට කෝල් දෙන්නෙත් නැහැ කියලා අධිකරණ ඇමති අලි සබ්රි කියන කතාව මේ විදිහට අද වාර්තා කරලා තියෙනවා. මෙන්න ප්‍රවෘත්තිය මේ විදිහට තමයි අද ලංකාදීපය මේ ගැන විස්තර අරගෙන එන්නේ. නජිත් ඒ වගේම යමක් සඳහන් කරන්න ඕනේ මේ වත්මන් විපක්ෂය දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඇඳුම් සම්බන්ධයෙන් ඊයේත් මේ අලි සබ්රි මහත්තයාට මේ දේ වුණා. අර කෝඩ් කබා ඇඳගෙන එනවා. ඉතින් ටයි කෝඩ් ඇඳගෙන ඇවිල්ලා මේ ඉන්න අයට ඉදිරියේදී මේ ඇමතිවරුන්ට මොන වගේ දේවල් වෙයිද කියන කාරණේ චමින්ද විජේසිරි මහත්තයා ප්‍රශ්නයක් විදිහට ඇහුවා. ඒ කියන්නේ
හාස්‍යයට ලක් කරමින් තමයි කතා කරේ. එතකොට තමයි අලි සබ්රි මහත්තයාට ටිකක් කේන්ති ගිය ඇඳුම සම්බන්ධයෙන් ඔබට ප්‍රශ්න කරන්න අයිතියක් නැහැ. ඔබෙන් අහලා නෙමෙයි මම ඇඳුම් ඇඳගෙන එන්නේ. මට ඕනේ ඇඳුමක්, මට සුදුසු ඇඳුමක්, පාර්ලිමේන්තුවට සුදුසු ඇඳුමක් ඇඳගෙන එන්න අයිතියක් තියෙනවා කියන කාරණේ තමයි අලි සබ්රි මහත්තයා කිව්වේ. මීට කලින් අර ඇඳුමේ ප්‍රශ්නයක් වුණානේ අතාවුල්ල මහත්තයාට. ඒකත් එක්ක ඒ කියන්නේ ඇත්තරම දැන් විපක්ෂයක ප්‍රධාන කාර්යභාරය වන්නේ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයෙක් ඇඳගෙන එන ඇඳුම සම්බන්ධයෙන් කතා බහ කරන්නද කියන දේ යලි යලිත් ප්‍රශ්න කරමින් පවතිනවා මේ සමාජය. අයිතියක් තියෙනවා, විශේෂයෙන් සම්ප්‍රදායක් තියෙනවා පාර්ලිමේන්තුවේ නීතියක් හැටියට නෙමෙයි සුදුසු ඇඳුමක් මෙන්න මේ ඇඳුම මේ විදිහට සැරසිලා ඉන්න ඕනි, කාන්තාවන් නම් මෙහෙමයි, පිරිමි පාර්ශ්වය මෙහෙමයි කියලා. ඉතින් අතාවුල්ල මහත්තයා ඇඳගෙන ආවේ වෙන ඇඳුමක් නෙමෙයි. හැබැයි දිගින් දිගටම මේ ඇඳුම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුල ප්‍රශ්න කරනවට වඩා මිනිස්සුන්ගේ ප්‍රශ්න තියෙනවා නජිත් පාර්ලිමේන්තුවේ කතා කරන්න. දැන් ජනාධිපතිතුමා ගමට ගිහිල්ලා මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්නනේ හදන්නේ. ප්‍රශ්න තියෙනවා ඕන තරම්. ඒව පාර්ලිමේන්තුවට අරගෙන එන්න පුළුවන් කියන කාරණය තමයි ජනතාව විදිහට බොහෝ දෙනා සමාජය තුළ කතා කරන්නේ. මේ අතරේ අද වාර්තා කරනවා ලංකාදීප පුවත්පත ප්‍රධාන ප්‍රවෘත්තියක් විදිහට අනිකුත් පුවත්පතත් වාර්තා කරනවා සමාජය තිගැස්සුණු කාරණාවක්. මේ රුසියානු ජාතිකයෙකුට කොරෝනා වැළඳුණා කියලා මාතර ප්‍රදේශයේ ඔහු ලැබුම්ගෙන හිටිය. අද ලංකාදීපේ කියනවා රුසියානුවාට කොරෝනා නැහැ කියලා. ඒ අනුව එය සහතික කරගෙන තියෙනවා. මේ ගැන අද පුවත්පත් වාර්තා කරනවා. දිවයිනත් කියනවා, වගේම ඉංග්‍රීසි පුවත්පතත් කියනවා. නජිත් මේ සම්බන්ධයෙන් සමාජයේ බියක් ඇති වෙලා තිබුණා. මොකද මේ රුසියානු ජාතිකයා ගුවන්තොටුපොළෙන් එනකොට PCR පරීක්ෂණයේදී කොරෝනා නැහැ කියලා තහවුරු කරගන්නවා. ඉන් අනතුරුව මාතරට යනවා. මාතරින් ගිහිල්ලා 25 වෙනිදා තමයි නැවත උන් යන්න නියමිත වෙලා තියෙන්නේ. 23 වෙනිදා PCR පරීක්ෂණයක් කරනවා පෞද්ගලික රෝහලකදී. එතෙන්දී නැවත වතාවක් කොරෝනා ඔහුට තියෙනවා කියලා හොයාගන්නවා. ඉතින් මේකත් එක්ක තමයි සමාජයේ තිගැස්සුනේ. මුළු මාතරම පාසල් දරුවන් පවා දෙමාපියන් අරගෙන යන්න උත්සුක වුණා, උත්සාහ කළා. ඉතින් කෙසේ නමුත් අවසානයේ ඊයේ දවසේ මේ රුසියානු ජාතිකයාට කොරෝනා නැහැ කියන කාරණය තහවුරු කරගන්නවා හම්බන්තොට රෝහලේදී. ඒ ගැන අද ලංකාදීපය මේ ආකාරයෙන් වාර්තා කරන්නේ. නජිත් ඒ අතර සමීර ඩේලි මිරර් පුවත්පත ඊට සමාන හැබැයි ටිකක් වෙනස් තොරතුරක් වාර්තා කරනවා ඒ සිදුවීම සම්බන්ධයෙන්. අද ඩේලි මිරර් පුවත්පතේ උප ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරන්නේ මේ පුවත. Following Russian crew member testing positive, in අනතුරුව වාර්තා කරන propaganda way on Russian crew members leaving hotel. මේ කිසියම් ආකාරයක සිදුවීමක් වෙලා තියෙනවා. ඒ තමයි මේ රුසියානු මේ පිරිස මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් තමයි මෙරටට ඇතුළු වෙලා තියෙන්නේ. ඔවුන් මෙරටට පැමිණ තිබෙන්නේ සැප්තැම්බර් 13 වෙනිදා. හැබැයි දින 14ක නිරෝධායන කාල සීමාව ඒ යටත් වෙන දින ගණනාවම ඒ විදිහට ගත කළාද කියන දේ පිළිබඳව සැකයක් මතුවෙනවා කියලා තමයි සමීර විශේෂයෙන් අද දවසේ ඩේලි මිරර් පුවත්පත වාර්තා කරන්නේ. Russian crew member tests negative in final PCR tests. අර පළවෙනි PCR පරීක්ෂණයෙන් ඔහු අසමත් වුණා, නැත්නම් කොරෝනා ආසාදිතෙක් බවට තහවුරු වුණා. නමුත් අවසාන කොරෝනා පරීක්ෂණය සිද්ධ කළා හම්බන්තොට මහරෝහලේ. ඒ අනතුරුව ඔහු නැවතත් කොරෝනා ආසාදිතයෙකු නොවන බවට තමයි තහවුරු වෙලා තියෙන්නේ. The Russian flight was a ferry flight which had landed to rest the crew. මේ රුසියානු ගුවන් යානය ඒ වොල්ගා ඩෙන්ප කියන ගුවන් යානය තමයි 13 වෙනිදා මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩබස්වලා තියෙන්නේ. අනතුරුව දින 14ක කාලයක් නිරෝධායනයේ විය යුතු බව පැවසුවත් මේ පිරිස දින 14ක කාලයක් නිරෝධායනයේ වෙලා නැහැ කියන කාරණාව අද ඩේලි මිරර් පුවත්පත වාර්තා කරනවා. මේ විදිහට නිරෝධායන නීති රීති උල්ලංඝනය කිරීම පිළිබඳව වෙනමම පරීක්ෂණයක් පැවැත්වෙන බව තමයි අද ඩේලි මිරර් පුවත්පත සඳහන් කරන්නේ. කොහොම වුණත් අවසානයේදී මේ රුසියානු ජාතිකයා කොරෝනා ආසාදිතයෙකු නොවන බවට අවසන් PCR පරීක්ෂණයේදී තහවුරු වුණු බව ඩේලි මිරර් පුවත්පතත් අද දවසේදී වාර්තා කරනවා. ඕ නජිත් දැන් මේ වගේ අවස්ථාවකදී විශේෂයෙන්ම ප්‍රාදේශීය සෞඛ්‍ය අංශවලට ඉතා විශාල වගකීමක් තියෙනවා. අපි ඒ ගැන කියන්න ඕනේ. දැන් මේ විදිහට විදේශ ජාතිකයන් මේ කීකරු නැත්තම් නීතියට අනුව ඔවුන් හැඩගැහෙන්නේ නැත්තම් මේ ගැන සොයා බලන්න, ඒ වගේ මහ ජනතාව විදිහට දැනුවත්ව කටයුතු කරන්න ඔබට වගකීමක් තියෙනවා. සහ දැන් මෙතනින් පස්සේ මාතර සිද්ධියෙන් පස්සේ මාතර මේ රුසියානු ජාතිකයරත් කොරෝනා නැහැ, ප්‍රශ්නයක් නැහැ, අපිට පරණ පුරුදු විදිහටම ඉන්න පුළුවන් කියලා ඉන්නේ නැතුව ඔබ සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරන්න, හැම විටම දෑත් සෝදන්න, මීටර එක පරතරේ තියාගන්න, මුඛාවරණ පළඳින්න අපි ඒ ගැන යලි යලිත් මතක් කරනවා. විරාමයක් ගන්නවා. අනතුරුව තවත් ප්‍රවෘත්ති ඔබට කියන්න සෝදානම්. ඔබට අසත් එකතු වෙන්නේ වීකෙන්ඩ් සන්ෂයින් එක. අද සෙනසුරාදා දවස ටිකක්
විවේකයෙන් ගත කරන දවසේ අපි පත්තර බලමින් හිටියේ. සමීර සූදානම් අද දවසේ තවත් ජාතික පුවත්පත් කිහිපයක තොරතුරු කියන සමීර ඊයේ දවසේ අපි දුටුවා මේ ජනාධිපතිතුමන් හල්දුමුල්ල ප්‍රදේශයේ සංචාරය කරන වෙලන් විට ඉතාමත් දුෂ්කර ගම්මානයක් අපේ රටේ දුෂ්කර ගම්මාන අතර ප්‍රධාන ගම්මානයක් විදිහට වෙලන් විට හඳුන්වන්න පුළුවන් ගම්මිරිස් වගාව ඒ වගේම තවත් බොහෝ කෘෂිකාර්මික වගාවන් රැසක් සිද්ධ කරන පළාතක්. හැබැයි මේ පිරිස අඩුපාඩුකම් රැසකට මුහුණ දෙමින් තමයි ඔවුන්ගේ ජීවනෝපාය අරගෙන ගියේ. හැබැයි ජනාධිපතිතුමා ඊයේ දවසේ සංචාරය කළා ඔවුන්ගේ ගැටලු වලට ඒ වෙලෙම විසඳුම් ලබා දෙන්න කටයුතු කළා. අද දවසේ ජාතික පුවත්පත් ඒ පිළිබඳ තොරතුරු වාර්තා කරනවා. දිනමිනෙන් අපි පටන් ගමු. දිනමින අද මේ ගැන කියනවා ජනතාව ජීවත් කරවීම යුද්ධයක් ඒ වගකීම මා බාර ගන්නවා කියලා ජනාධිපතිතුමා මේ අවස්ථාවේ සඳහන් කරනවා. ගම සමග පිළිසඳර අරඹමින් තමයි ජනාධිපතිතුමා හල්දුමුල්ලේදී මේ ගැන කියන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් අද සියලු තොරතුරු වාර්තා කරනවා. ජනතාවට තිබුණ ප්‍රශ්න මොන විදිහේ ඒවද, රැකියා සම්බන්ධයෙන් පාරවල් නඩත්තු කරලා නැහැ ඒව හදන්න ඕනේ. ඉතින් මේ ආදී ගැටලු ගණනාවක් මේවට ඕන තරම් ඉතින් ඔබට හිතෙන්න පුළුවන් ප්‍රාදේශීය දේශපාලඥයන් ඉන්නවා. වගේම මේ පළාත නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරු ඉන්නවා, රාජ්‍ය අමාත්‍යවරු ඉන්නවා, ඒ වගේම රාජ්‍ය ආන්දෝලනයේ ක්‍රියාත්මක කරන රාජ්‍ය නිලධාරීන් ඉන්නවා. ඇයි ජනාධිපතිතුමාටම යන්න උනේ කියන කාරණය කෙසේ නමුත් එතුමාගේ සංකල්පයක් මේ එතුමම ගිහිල්ලා මේ ප්‍රශ්න හඳුනා ගන්නවා ජනතාවගේ. අද ඒ ගැන දිනමින මේ විදිහට කියද්දි ලංකාදීපයත් තොරතුරු වාර්තා කරනවා මේ සම්බන්ධයෙන්. අද ප්‍රධාන ප්‍රවෘත්තියක් විදිහට අරගෙන එනවා. විශේෂයෙන්ම එතනදී ජනාධිපතිතුමා කියපු කතාවක් තමයි අද ලංකාදීපය ප්‍රධාන ප්‍රවෘත්තියක් විදිහට මේ ආකාරයෙන් තොරතුරු අරගෙන එන්නේ. කටවචනයෙන් මා දෙන නියෝග චක්‍රලේඛසේ සලකා වැඩ කරන්න නියමය කඩ කරන නිලධාරීන්ට දඬුවම් දෙනවා කියලා ජනාධිපතිතුමා කිව්වා. එයක් දැඩි ස්වරයෙන් නෙමෙයි එතුමා මේ කතාව කිව්වේ. නජිත් සිනහ මුසුමුහුණින් කිව්වේ. කෙසේ නමුත් අද ඒ ගැන ලංකාදීපේ වාර්තා කරනවා. පොදු ජනතාව වෙනුවෙන් වැඩ කරන්න මම කියන දෙයක් ඒක චක්‍රලේඛයක් විදිහට හිතලා මේ තීන්දුව తీරන ගන්න කියන දේ ජනාධිපතිතුමා කිව්වේ. ජනතාවගේ පොදු යහපත පිණිස දෙන සියලු වාචික නියෝග චක්‍රලේඛයේ සලකා ක්‍රියාත්මක කළ යුතු අතර එම නියමය කඩ කරන නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බදුල්ලේදී ඊයේ පැවසියේ කියලා ලංකාදීපය මේ විදිහට වාර්තා කරනවා. මැටි සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇවිල්ලා තමයි මේ ගැන ජනාධිපතිතුමා කිව්වේ. මැටි භාණ්ඩ නිෂ්පාදනය කරන අයට මැටි කර්මාන්තකරුවන්ට ඔවුන්ට පස් කපා ගන්න විදිහක් නැහැ. නිලධාරීන් යම් දේ කියනවා ප්‍රමාද වෙනවා. මැසිවිලි ගණනාවක් තිබුණා. ඉතින් එතෙන් තමයි ජනාධිපතිතුමා මේ ගැන සඳහන් කරේ. අද ලංකාදීපය වාර්තා කරනවා. නජිත් දැන් අපි දන්නවා අපි කොළඹ ඉන්න බොහෝ දෙනා මේ ට්‍රිප් එකක් ගියාට ඔය දුෂ්කර ගම්මානයකට එහෙම නැත්නම් සුන්දරකම තියෙනවා. හැබැයි ඒ මිනිස්සුන්ට ඒව එච්චර සුන්දර නැහැ, හරි අපහසුයි. ඉතින් මේ දේවල් ජනාධිපතිතුමා ගිහිල්ලා බලනවා, ඒවට විසඳුම් ඉදිරියේදී දෙයි. ඊ දවසේ අපි දැක්ක සමීර මේ පිළිබඳව අපේ ප්‍රවෘත්ති තුලින් ඔබවත් දැනුවත් කළා. මේ පාරේ ගමන් කරන්න පුළුවන් සමීර එක වාහනයකට විතරයි. එකවරකට එක වාහනයක් විතරයි මේ පාරවල් වල ගමන් කරන්න පුළුවන්. බොහොම අසීරුවෙන් ඊයේ දවසේ අපි දැක්කා මේ පිරිස ගම ඇතුළට යන හැටි. ඒ අතරදී සමීර විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන කාරණාව ජනාධිපතිතුමන් ඊයේ දවසේ කියපු දේ ඔය මැටි සම්බන්ධ ප්‍රශ්නේදී ගැටලුව උනේ මේ බලපත්‍ර ලබා දෙන්නේ නැහැ. මැටි කර්මාන්තයේ මේ ඒ දේවල් සිද්ධ කරගෙන යන බලපත්‍ර ලබා දෙන්නේ නැහැ. දින 14කටත් වැඩියෙන් ගන්නවා. නිලධාරීන් බලධාරීන් කිව්වදේ ජනාධිපතිතුමනි අපිට චක්‍රලේඛනිකුත් කළ නැහැ මේ සම්බන්ධයෙන් කියන කාරණාව වුන් සඳහන් කළා. ඒ වෙලාවේදී තමයි ජනාධිපතිතුමා කිව්වේ මං මේ දැන් කටවචනෙන් කියන්නේ ඒ සඳහා බලපත්‍ර ලබා දෙන්න මේ රටේ කිසියම් ආකාරයක නිෂ්පාදනයක් සිද්ධ කරන්න තමයි මේ බලපත්‍රයක් ඉල්ලන්නේ. වැරදි වැඩක් කරන්න නෙවෙයි. ඒ නිසා මේ කටවචනෙන් කියන දේ චක්‍රලේඛයක්සේ පිළිගන්න කියන කතාව ජනාධිපතිතුමන් සඳහන් කළා. අද ඩේලි නිවුස් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ consider all verbal orders as circular සියලු වාචික නියෝග circulars නැත්තම් චක්‍රලේඛසේ සලකන්න කියලා ජනාධිපතිතුමන් කියපු කතාව. President inaugurates discussion with villagers in හල්දුමුල්ල. ජනාධිපතිතුමන් මේ ගම්වැසියන් සමග කතා බහ කරන නැත්තම් ඔවුන්ගේ අර දෙපතුලටම දොරකඩටම ගිහිලා අර පහුගිය කාලේ ජනාධිපතිවරණයේදී අපි දැක්ක ඇතම් අපේක්ෂකයන් සඳහන් කරන මං ජනතාවගේ සේවකයා ජනතාවගේ දෙපතුලට යනවා. ඉතින් හැබැයි මේ නියම ජනතා සේවකයෙක්ගේ ගති ලක්ෂණ අපි දැක්කා ඊ දවසේ ජනාධිපතිතුමන්ගේ. එතුමා ගියා අර ගම්මිරිස් වගා කරන මේ ගොවියෙක්ගේ ගෙදරට සමීර මේ ගම්මිරිස් වගා කරන ගොවියාගේ අක්කර 10ක විතර ගම්මිරිස් තියෙනවා. ඒ ගොවියාගේ දරුවටත් ඒ ගොවියා රස්සාවක් ඉල්ලනවා. ජනාධිපතිතුමන් කියපු කාරණාව මේ අක්කර 10ක ගම්මිරිසුත් තියාගෙන තව රස්සා හොයන්න ඕනේ නැහැ. මේ දේ වැඩි දියුණු කළා දියුණු වෙන
පුළුවන් හොඳටම ඒ ප්‍රමාණවත් කියන කාරණාව ජනාධිපතිතුමන් කිව්වා. ඒ අතරේදී ජනාධිපතිතුමන් යන්න ඊයේ දවසට පෙර දවසේදී අලියෙක් ඇවිල්ලා ගෙයක් කඩා බිඳ දාලා තිබ්බා. මේ දේ නිරීක්ෂණය කරන්න ජනාධිපතිතුමා ගියා. මේ සියලු තොරතුරු අද දවසේ ඔබට දකින්න පුළුවන් විශේෂ වාර්තාමය වැඩසටහනක් විදිහට අද දවසේදී ITN ප්‍රවෘත්ති සූදානම් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ඔබට කියන්න. දැන් ඔය අලියෙක් ඇවිල්ලා ගේ කඩපු එක ප්ලෑනක් එහෙම නෙවෙයි වෙන්න ඇති නේද? සාමාන්‍යයෙන් ඒක අනිත් පැත්තනේ වෙන්නේ. ජනාධිපතිතුමා අගමැතිතුමා යනකොට කොහේ හරි තැනකට ඒ පාර හදනවා කලින් දවසේ. ඒ පාරක් හදනවා. ඒ වගේම කැසිකිලි පහසුකම් ටික අලුත් වැඩියා කරනවා, වතුර දෙනවා, ලයිට් දෙනවා. හරි ලස්සනට නිර්මාණාත්මකව තියෙනවා ගස් වවලා නේද? එහෙම තියෙනවා. හැබැයි ජනාධිපතිතුමා මේ හිටි හැටි යන්නේ අඩුපාඩු බලන්න යන්නේ. ඒ නිසා අඩුපාඩු හොඳින්ම දැක්කා. ඒ ගැන ජනතාව ඒ තිබුණ අවබෝධය ඉතා වැදගත්. රාජ්‍ය නායකයෙකුට බිම් මට්ටමටම කොහොමද මේ සංවර්ධනය ගලා යන්න ඕනි කාරණය තේරුම් ගන්න. විශේෂයෙන්ම නජිත් කියන්න ඕනි අර සාමාන්‍යයෙන් රාජ්‍ය නායකයෙක් නැත්තම් ප්‍රධාන කෙනෙක් රටේ ප්‍රධාන කෙනෙක් ඒ වගේ තැනකට යනකොට අර ජංගම AC යන්ත්‍රයක් එහෙම තියෙනව නේද? එහෙම තිබුණේ නැහැ අපි ඉස්සර තිබ්බ නේද? අපි එහෙම ඒවා දැක්කේ නැහැ ඊයේ. ඒ ගැනත් මතක් කරන්න ඕනි. මේ ජනතාවගේ දුෂ්කර පළාත්වල ගිහිල්ලා ඒ ජනතාවගේ දුක විමසන්න ඔවුන්ගේ ප්‍රශ්න කතා කරන්න ගියේ. ඒ නිසා ඒ කිසිවක් දැක්කේ නැහැ. ඒ පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා රටේ රාජ්‍ය නායකයට. අපි සූදානම් ලංකාදීපයේ අද වාර්තා කරන අනිකුත් තොරතුරු දිවයින අපිට ප්‍රධාන ප්‍රවෘත්තිය බලන්න බැරි වුණා. දිවයින ප්‍රධාන ප්‍රවෘත්තියට යන් විශ්ව සම්බන්ධයෙන් අද තොරතුරු වාර්තා කරනවා. ප්‍රධාන ප්‍රවෘත්තිය විදිහටයි කියන්නේ දිවයින මේ විදිහට. ඒ අනුව විශ්ව සලකා බැලීම සම්බන්ධයෙන් තමයි අද මේ ආකාරයෙන් විස්තර අරගෙන එන්නේ. අපි බලමු දිවයින මොන විදිහටද වාර්තා කරන්න කියලා. මේ දවසේ ප්‍රධාන සිරස්තල විදිහට වාර්තා කරන්නේ සබීර පෙත්සම් සලකා බැලීම 29 වෙනිදා අපි දන්නවා 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධයෙන් දැන් මේ වෙනකොට පෙත්සම් 18ක් ඉදිරිපත් වෙලා තියෙනවා සමීර. 20ට පංචපුද්ගල විනිසුරු මඩුලක්. මේ විනිසුරු මඩුල්ල කවුද? අග විනිසුරු ජයන්ත ජයසූරිය මහත්තයා, ඒ වගේම විනිසුරු බෝනේ කළු විහාරේ, විනිසුරු සිසිර දාප්රු, විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන, විනිසුරු විජිත් මලල්ගොඩ. මේ පෙත්සම් 18 විභාගයේ සිද්ධ කරන්න පංචපුද්ගල විනිසුරු මඩුලක් පත් කළ බව අද දවසේ දිවයින පුවත්පත විදිහට කියනවා. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨ අධිකරණයට ඉදිරිපත් වී ඇති විශේෂ පෙත්සම් සලකා බැලීම සඳහා අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් පංචපුද්ගල විනිසුරු මඩුලක් පත් කළා තියෙන කතාව. දැන් සමීර 20ට 18 දෙනෙක් පෙත්සම් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේ දේවල් විභාග කරන්නත් ඕනේ. රටේ ජනතාව දැන් 3/2ක බහුතර ඡන්ද බලයක් ලබා දීලා බලාගෙන හිටියා විශ්ව සංශෝධනය ඉතාමත් ඉක්මනින් සිද්ධ වෙයි කියලා. හැබැයි ඉතින් මේ පෙත්සම් 18 විභාග කළා තමයි විශ්ව සංශෝධනය ගේන්න රජයට සිද්ධ වෙන්නේ. රජයට ඉතින් මේක ටිකක් අභියෝගයක්. සමීර? ඔව් අනිවාර්යෙන්ම මේ අභියෝගය මොන විදිහටද ජයගන්නේ විශ්ව සම්මත කරගන්නේ මොන ආකාරයෙන්ද කියන දේ අපිට ඉදිරියේදී බලා ගන්න හැකියාව ලැබේ. පාර්ලිමේන්තුව තුළ කලින් සියලු දේවල් ඇති වුණේ රාජ්‍ය යාන්ත්‍රණය තුළ කඩා බිඳවැටීම් සිද්ධ වුණේ මේ 19 නිසා කියන එකයි වත්මන් රජය එවක විපක්ෂයේ ඉද්දි කතා බහ කරේ. දැනුත් ඔවුන් මේ කාරණේ කියන ඒ නිසා තමයි විශ්ව ගේන්නේ රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කරන රට ස්ථාවරව පෙරට අරගෙන යන විශේෂයෙන්ම රටේ රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයක් තිබුණා කියලා වත්මන් රජය වකට විපක්ෂය සඳහන් කළා. ඉතින් මේ නිසා තමයි විශ්ව අරගෙන එන්නේ කියන දේ තමයි ඔවුන් සඳහන් කළේ. කෙසේ නමුත් දැන් මේ පෙත්සම් විභාග කරන්න ඉදිරියේදී නියමිතයි. පෙත්සම් 18ක් තියෙනවා. මේ 18 විභාග කරලා අවසානයේ ලැබෙන තීන්දුව මොකක්ද කියලා බලමු. මේ අතරේ අද දිවයින කියනවා සල්ලි අරන් උසාවියේ පෙනී නොසිටි නීතිඥයාට වසර 7ක තහනමක් කියලා වාර්තා කරන්නේ අබේනායක AJA අබේනායක කියන්නේ නඩු කටයුත්තක් වෙනුවෙන් පෙනී සිටින බවට පොරොන්දු වී ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ සේවාදායකයෙක්ගේ රුපියල් ලක්ෂ 3ක ගාස්තුවක් ලබාගෙන අධිකරණයේ හමුවේ පෙනී සිටීම පැහැරහැර තිබූ නීතිඥවරයෙකුට ඊයේ 25 වෙනිදා ඉඳලා වසර 7ක කාලයකට නීතිඥ වෘත්තියේ යෙදීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් කරලා තියෙනවා. ඉතින් කාටත් හොඳ පාඩම් මේවා. මිනිස්සුන්ගේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි අරගෙන නජිත් සමහර අය හිතනවා නීතිය දැනගත්තායයි පවසමින් එහෙම නැත්නම් නීතිය දැනගත්තායයි සිතමින් විවිධ තැන්වලින් රිංගල යන උත්සාහ කරනවා. ඉතින් නීතිඥයන්ටත් තියෙනවා ඔවුන්ගේ සේවාදායකයන් පිළිබඳව වගකීමක්. ඔවුන් මේ විදිහට ඒ කටයුතු කරන්න ඕනි.
එහෙම නැත්නම් ඒ අයට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක කරන්න හැකියාව තිබෙනවා. මේ හොඳම උදාහරණයක් අපි දන්නවා ඕන තරම් නීතිඥ මහතුරු හැමෝම නෙමෙයි හැමෝ සියලු දෙනා ගැන කියනවා නෙමෙයි සමහර නීතිඥයෝ අපේ රටේ හිටියා නඩු කටයුතු වලට ගියාම සල්ලි නැහැ කිව්වහම සමහර කාන්තාවන්ගේ කරාඹු දෙක ගලවලා දෙන්න කියලා කියපු නීතිඥ නෝනලා හිටියා. අපිට ඒ ගැන තොරතුරු මීට අවුරුදු කිහිපයකට කලින් වාර්තා කරන්න සිද්ධ වුණා. ඉතින් මේ වගේ අසාධාරණකම් වෙනුවෙන් ඕන තරම් ජනතාව අධිකරණයේ ඉදිරියට එයි. ඒ අනුව සාධාරණයේ ඉෂ්ට වෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් මේ එවැනි කාරණයක් අද දිවයින වාර්තා කරන. මේ අතරේ අද සියලු පුවත්පත් නජිත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත් කරගෙන තියෙනවා මේ පාතාල සමාජිකයන් අතර තිබෙන ගැටන හේතුවෙන් නැති වෙලා තියෙන යම් ආකාරයක තත්වයන් පිළිබඳව අද කියනවා දිවයින රොහාගේ මරණයෙන් අංජුලා ෆෝම් වෙලා කියලා හේමන්ත රන්දුණු තමයි මේ වාර්තාව අරගෙන එන්නේ. ඒ අනුව ගුණාකෝවිලේ රොහා නැමැති පාතාල නායකයා පොලිස් වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය වීමේ සිද්ධියෙන් පසු රත්මලාන ප්‍රදේශයේ ප්‍රතිවිරුද්ධ පාතාල කණ්ඩායම්වල සමාජිකයන් ගිනිකෙලි සංදර්ශන පවත්වලා මත්පැන් සාද පවත්වමින් කටයුතු කරනවා කියලායි මේ විදිහට අද වාර්තා කරන්න. ඉතින් මේ විනෝද වීමට පටන්ගෙන තියෙනවා පොලිසියට මේ තොරතුරු සියල්ලක්ම ලැබිලා තියෙනවා. අද ඒ ගැන මම දැක්ක ලංකාදීපයත් තොරතුරු කියනවා. අපි ඒ ගැනත් ඔබට කියන්න සූදානම් මොන විදිහටද මේ කාරණා සිද්ධ වෙන්නේ මේ පිරිස් කටයුතු කරන්නේ කොහොමද කියලා අද වාර්තා කරලා තියෙනවා. මෙන්න මේ විදිහට අපි සූදානම් ඔබට පෙන්වන්න. රොහා ඝාතනයේ සතුට ඩුබායි සිට ලක්ෂ 20ක් එවලා කියලා ලංකාදීපය කියනවා. රතිඤ්ඤා වලට ලක්ෂ 10යි පාටියට ලක්ෂ 10යි කියලා මේ ආකාරයෙන් ලංකාදීපය වාර්තා කරන්නේ. ඒ වගේම නජිත් රොහාගේ මිනි පෙට්ටියට යන මුදල ඔබ ඇහුවොත් පුදුම වෙනවා. රුපියල් ලක්ෂ 4ක්. රුපියල් ලක්ෂ 4ක මේ මිනි පෙට්ටියක් තමයි මේ මරණය වෙනුවෙන් පාවිච්චි කරලා තියෙන්නේ කියලා වාර්තා කරනවා. මොන තරම් මේ පාතාල සමාජිකයන්ට සල්ලි තියෙනවද අසාධාරණ විදිහට හම්බ කරපුවා මනුෂ්‍ය ඝාතන. එක පැත්තකින් මේ රොහා කියන පුද්ගලයාට මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් චෝදනා ගණනාවක් තියෙනවා. ඒ අතරතුරේ තමයි මේ පොලිස් වෙඩි පහරින් මරණයටපත් වෙන්නේ. ඔහු ඉන්දියාවට පලා යාමට උත්සාහ කරන්නේ. මීගමුව ප්‍රදේශයේ తాවකාලික ස්ථානයක ඔහු හැංගිලා ඉන්නවා. පොලිසිය එතනට යනවා. ඒ අවස්ථාවේ පොලිසියත් එක්ක ඇති වෙනවා වෙඩි හුවමාරුවක්. මේ අවස්ථාවේ වෙලාවේ තමයි මේ රොහා නැමැති පුද්ගලයා මරණයටපත් වෙන්නේ නජිත්. ඒ ගැනයි අද ලංකාදීපය මේ ආකාරයෙන් වාර්තා කරන්නේ. ඉතින් මේ පුද්ගලයා මරණයටපත් වුණාට පස්සේ ප්‍රතිවිරුද්ධ අනිත් පැත්තේ පාර්ශවය ඒගොල්ලන්ට රජ මගුල් ඒගොල්ලෝ පාටි දාන්න පටන් අරගෙන තියෙනවා. ඒ වගේම සල්ලි ඇති තරම් වියදම් කරනවා. මේ විදිහට තමයි අද තොරතුරු වාර්තා කරන්නේ. නජිත් ඒ ගැන සමීර අද දවසේ ඩේලි මිරර් පුවත්පතත් වාර්තා කරනවා. ඩේලි මිරර් පුවත්පතේ 15ම කොටසේ මේ ප්‍රවෘත්ති වාර්තා වෙන්නේ. මේ සමරපු පාර්ශවය ගැන අද දවසේ මේ විදිහට සඳහන් කරනවා. කුඩු අංජු celebrates රත්මලානි රොහාස් death යනුවෙන් කෙනෙක්ගේ මරණයක් සමරනවා කියන්නේ සාමාන්‍යයෙන් අර උගත් බුද්ධිමත් සමාජයක සිද්ධ වෙන්නේ නැති දෙයක්. හැබැයි ඉතින් මේ පිරිසට හරි සතුටු හිතෙලා රොහාගේ ඝාතනයත් එක්ක රටේ ජනතාව සතුටු වෙන්නේ. පාතාල නායකයෝ පාතාල කල්ලි සමාජිකයෝ හැමදෙනෙක්ම මේ විදිහට හරි ඝාතනයට ලක් වෙනවා නම් නැත්නම් විශේෂයෙන්ම ඒ පිරිස් වලට දඬුවම් ලැබෙනවා නම් රටේ ජනතාව කැමති. අද ඩේලි මිරර් පුවත්පත මේ විදිහට වාර්තා කරන්නේ. කුඩුවන්ජු celebrates රත්මලානි රොහාස් death warns others not to attend funeral. මේ අනික් අයට මළගෙදරට සහභාගී වෙන්න එපා කියලා ඔවුන් කියලා තියෙනවා. ඒ අතරදී urge to conduct funeral rites at the hospital itself. මේ රෝහලේදීම මේ අවසන් කටයුතු සිද්ධ කරන්න කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. රොහා killed Kuduanju's brother Lansia කියන මේ ප්‍රධාන මේ හේතුව තමයි සමීර මේ ජය සමරන්න නැත්තම් මේ මරණය සමරන්න කුඩු අංජුගේ සහෝදරයා ලන්සියව ඝාතනය කරලා තියෙන්නේ රොහා. ඉතින් මේ ඒ නිසාම දැන් රොහා ඝාතනය කළාම ඒ ගැන සතුටු වෙලා අර සමීර කිව්වා වගේම ගිනිකෙලි සංදර්ශන අපිට දැක ගන්න ලැබුණා මේ ප්‍රදේශයෙන් රත්මලාන පැත්තෙන්. ඉතින් මේ දේවල් පිළිබඳව ආරක්ෂකාංශ පොලිසිය හමුදාව හැමදෙනෙක්ම අවධානය යොමු කරයි කියලා අපි විශ්වාස කරනවා. බොහෝ දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක වෙනවා කුඩු සහ පාතාල මර්ධනය කරන්න. රජය විසින් මේ වැඩපිළිවෙල අනිවාර්යයෙන්ම ඉදිරියට අධ්‍යයත් කරයි කියලා අපි විශ්වාස කරනවා. සමීර අද ඩේලි මිරර් පුවත්පත මේ විදිහට තොරතුරු වාර්තා කරන්නේ. ඔව් අපි සූදානම් තවත් තොරතුරු ඔබට කියන්න. පත්තරවල තියෙන දේවල් විස්තර සියල්ලක්ම ඔබට කියන්න සූදානම්. විශේෂ වාර්තා ගණනාවක් තියෙනවා. අපි කියන්නම් මේ විරාමයෙන් අනතුරුව.
වෙලාව උදේ 6:46යි ඔබ එකතු වෙන්නේ වීකෙන්ඩ් සන්ෂයින් එක. අද සෙනසුරාදා දවසේ අපි ජාතික පුවත්පත් බල හිටියේ. තවත් ජාතික පුවත්පතක් සමීර දිනමින පුවත්පත බලන්න අපි සූදානම්. ඔව් දිනමින තවත් අපිට තොරතුරු කිහිපයක් තියෙනවා නජිත් වාර්තා කරන්න. ඉතින් ඒ දේවල් ඔබට පෙන්වන්න සහ කියන්න සූදානම් වෙනවා. අපි මේ විදිහට මෙතනත් මේ තවත් මගඩියක් පිළිබඳව තොරතුරු වාර්තා කරනවා. කල්ලිකුත්තු රුධිර ප්ලාස්මා ගනුදෙනුව සම්බන්ධයෙන් ලේ බැංකුවේ හිටපු අධ්‍යක්ෂ බින්දුසාරට වරෙන්තු නිකුත් වෙලා තියෙනවා. සිරංජනී කුමාරි තමයි මේ වාර්තාව අද අරගෙන එන්නේ. ඒ අනුව කල්ලිකුත්තු රුධිර ප්ලාස්මා මිලට ගැනීමෙන් රජයට පාඩු කිරීමේ චෝදනාව මත පවරා ඇති අල්ලස් නඩුවේ විත්තිකාරිය වන ලේ බැංකුවේ හිටපු අධ්‍යක්ෂිකා රංජනී මල්ලිකා බින්දුසාර යන අය අත්අඩංගුවට ගැනීම සහ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා ඊයේ වරෙන්තු නිකුත් කළ අත්අඩංගුවට ගැනීමට ඒ සම්බන්ධයෙන් තමයි මේ විදිහට තොරතුරු අරගෙන එන්නේ. මේ අතරේ හිටපු ජනාධිපතිතුමා කියනවා මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ දවස්වල නැගෙන චෝදනා සියල්ලක්ම ඔබ මේ වෙනකොටත් දන්නවා ඇති කාරණා ගණනාවක් විශේෂයෙන්ම හිටපු පොලිස්පතිවරයා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනපති කොමිසම ඉදිරියේ සඳහන් කරද්දී මේ හිටපු ජනාධිපතිවරයා ඊයේ තිබුණ උත්සවයකදී කියනවා 2015 වර්ෂයේදී එතුමා 2015න් පසුව වුණ පීඩාව එතුමාට වුණ පීඩාව සම්බන්ධයෙන් ඔහු සඳහන් කරනවා 2015 ආණ්ඩුව සමයේ මාව නොමරා මැරුවා කියලා හිටපු ජනාධිපතිතුමා කියන කතාවයි අද මේ ආකාරයෙන් වාර්තා කරන්නේ දිනමින පත්තරේ චන්දිමා කරුණාරත්න ලියන්නේ. ඒ අනුව මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස ස්ථාපිත කරමින් ඒ වෙනුවෙන් සේවය කරපු SWRD බණ්ඩාරනායක මහතාට එවක ආණ්ඩුව සමයේදී වෙඩි තබා මරා දැම ඔබවත් 2015 ජනාධිපතිවරණයෙන් පසුව පිහිට වූ 2015 ආණ්ඩුව සමයේ පැවති දක්ෂිණාංශික බලවේග තමන්ව නොමරා මැරුව බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කරනවා. මේ විදිහට තමයි අද තොරතුරු කියන්නේ. නජිත් මේකත් එක්ක අපිට වාර්තා කරන්න පුළුවන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනපති කොමිසමේ කිසිවක් අද ඉංග්‍රීසි පුවත්පත් වාර්තා කරනවද? අද දවසේ පිළිබඳව සමීර පුවත්පත් කිහිපයක් වාර්තා කරලා තිබ්බා. අපි අවධානය යොමු කරමු අද ඩේලි මිරර් පුවත්පත ඩේලි නිවුස් පුවත්පත මේ සම්බන්ධයෙන් වාර්තා කරනවා. ප්‍රෙසිඩෙන්ෂල් කමිෂන් into Easter Sunday attacks යනුවෙන් ඉහළ වම් කෙළවරේ තමයි මේ ප්‍රවෘත්තිය ඩේලි නිවුස් පුවත්පත අද දවසේ වාර්තා කරලා තියෙන්නේ. Shortcomings that excited during යහපාලන government affected national security මේ හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමන් රුවන් විජේවර්ධන මහත්තයා කියපු කතාවක් අද දවසේ Daily News පුවත්පත වාර්තා කරනවා. මේ විදිහට Presidential Commission into Easter Sunday attacks shortcomings that excited during යහපාලන government affected national security පසුගිය යහපාලන රජයේ ඇතැම් ක්‍රියාකාරකම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වූ බව හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයෙකු වන රුවන් විජේවර්ධන මහත්තයා මේ කොමිසම හමුවේ සඳහන් කරපු බව අද දවසේ ওই විදිහට වාර්තා වෙනවා. ඔය අතර සමීර අපි දුටුවා ඊයේ දවසේ තොරතුරු වාර්තා කරන අපිට හැකියාව තිබෙනවා. අද දවසේ ජාතික පුවත්පත් නම් මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරලා තිබෙන්නේ නැහැ. කෙසේ වෙතත් හිටපු පොලිස්පතිතුමන් අර වැඩතහනකට ලක් වෙලා අනිවාර්ය නිවාඩු යවලා ඉන්න පූජිත් ජයසුන්දර මහත්තයා කියපු කතාව එතුමා සෑහෙන පීඩාවකට ලක් වුණා කියලා හිටපු ජනාධිපතිවරයා යටතේ කටයුතු කිරීම සම්බන්ධයෙන් බොහෝ බලපෑම් ආව. අවසානයේදී පාස්කු ප්‍රහාරය සිද්ධ වෙලා පසුදින පැවැත්වෙච්ච විශේෂ රැස්වීමේදී එතුමන්ට ජනාධිපතිතුමන් හිටපු ජනාධිපතිතුමන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියලා තිනවා ඔයා මේ වරද බාර අරගෙන අයින් වෙලා යන්න මම ඔයාට දෙන්නම් තානාපතිකමක් එහෙමත් නැත්නම් මේ සම්බන්ධයෙන් මේ නඩුවෙන් මං නිදහස් කරන්නම් ඔය වගේ කාරණා ගණනාවක් Tamanට කිව්වා කියලා පොලිස්පතිවරයා හිටපු පොලිස්පති අනිවාර්ය නිවාඩු යවලා ඉන්න වැඩතහනමට ලක් වෙලා ඉන්න පූජිත් ජයසුන්දර මහත්තයා කොමිසම හමුවේදී සඳහන් කළා තමා දැඩි පීඩාවකින් මේ කාල සීමාවෙදී කටයුතු කරපු බව තමයි එතුමා සමීර සඳහන් කරලා තිබ්බේ මේ කොමිසමේදී. ඔව් මේ ගැන අද ජාතික පුවත්පත් මුල් පිටුවල වැඩි තොරතුරු වාර්තා කරලා නැත්තේ නජිත් සමහර විට ඉරිදා පුවත්පත්වල මේ ගැන ලොකු වාර්තාවක් අරගෙන එයි මේ පත්තරවල අපිට ඒ ගැන බලාගන්න හැකියාව ලැබේ. කෙසේ නමුත් ඔබ සඳහන් කළ හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා කියන කතාව අද ලංකාදීපේ වාර්තා කරනවා. මේ විදිහටයි කියන්නේ. ඒ අනුව අගමැතිට කතා නොකරන ලෙස ජනපති හමුදාපතින්ට කියා තිබුණා. හිටපු ජනපති අගමැති ගැටුමෙන් රටේ ජාතික ආරක්ෂාව පිරිහුණා. රුවන් කොමිසමට කියයි කියලා මේ ආකාරයෙන් තොරතුරු වාර්තා කරනවා. ඉතින් මේ තමයි ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මේ පසුගිය රජය කටයුතු කරලා තියෙන ආකාරය. සමහර කාරණා නජිත් ඇත්තටම කියන්න සෝචනීයයි. කාගෙන්ද මේ ගැන හරියටම නිශ්චය කරගන්න කියන දේවත්
හිටපු පොලිස්පතිවරයාට දැනගන්න හැකියාව ලැබිලා නැහැ ඔහු කියන කාරණා එක්ක. අර ගමේ භාෂාවෙන් කියනවා නම් ගමේ කුකුල් කූඩුවකට මොකඩින්ගෙන් ආරක්ෂා කරගන්න ඕනි කියන එහෙම ආරක්ෂාවත් රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් නොතිබුණාද කියන අවිශ්වාසය දැන් ජනතාව තුළ මතුවෙමින් තියෙනවා මේ කාල සීමාව තුළ. ඉතින් මේ කාරණා හරිම සෝචනීයයි. මේ සියලු තත්වයන් බලපෑවාද විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයට කියන දේ සම්බන්ධයෙන් තමයි මේ පුවත්පත් සහ මේ දවස්වල සමාජය තුළ විශේෂයෙන් මහජනතාව කතා බහ කරමින් පවතින්නේ. නජිත්, අද දවසේ ඩේලි මිරර් පුවත්පතේ තවත් ප්‍රවෘත්තියකට අපි අවධානය යොමු කරන්න හිතුවා සමීර. ඒ තමයි මේ අපි දැක්කා මේ දිවියෙක්ව මරලා මේ දිවියාගේ ශරීර කොටස් ප්‍රවාහනය කරනකොට 3 දෙනෙක්ව අත්අඩංගුවට අරගෙන තියෙනවා. අද ඩේලි මිරර් පුවත්පතේ ඡායාරූපයේ සහිතව වාර්තා කරනවා මේ පුවත 3 nabbed with body parts of a leopard යනුවෙන් මේ ප්‍රවෘත්තියේ සිරස්තල යොදලා තියෙන්නේ. 17 kilogram of leopard flesh found. මේ කිලෝග්‍රෑම් 17ක් විතර බර දිවියෙකුගේ සිරුරක් තමයි මේ විදිහට ප්‍රවාහනය කරලා තියෙන්නේ ශරීර කොටස්. ඒ අතරදී මේ වසරට සමීර දැන් දිව්‍යයන් 10 දෙනෙක් විතර ඝාතනය කරලා තියෙන කතාවක් තමයි 10 leopards killed this year. Minister assures to amend FFPO මේ වනජීවි පිළිබඳව අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරලා තිබ්බා. මේ පිරිසට දැඩි දඬුවම් ලබා දෙන්න කටයුතු කරනවා. suspects remanded till September 28. මේ සැකකරුවන් සැප්තැම්බර් 28 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව අද ඩේලි මිරර් පුවත්පත ඔය විදිහට සඳහන් කරන. සමීර ඩේලි මිරර් පුවත්පතේ තවත් එක ප්‍රවෘත්තියක් තෝරගන්න හිතුවා. ඒ තමයි මේ දැන් රටම පරිසර හිතකාමී සංකල්පය අනුගමනය කරමින් ඉදිරියට ගමන් කරන්න සූදානමින් ඉන්නේ. ආනයන අඩු කරලා අපනයන වැඩි කරන්නට කටයුතු කරන. ඔය අතරදී නාගරික සංවර්ධන අධිකාරිය මේ සයික්ලින් ට්‍රැක් එකක් නැත්නම් පාපෙදි තීරුවක් නිර්මාණය කරන්න සූදානමින් ඉන්නවා. දියත උයන ඉඳන් කොළඹ වරාය නගරය වෙනකන් මේ සිතියමක් එක්ක අද දවසේ ඩේලි මිරර් පුවත්පතේ පිළිබඳව තොරතුරු මේ විදිහට වාර්තා කරනවා. UDA planned cycling track connecting දියත උයන with Port City. මේ Port City නැත්නම් කොළඹ වරාය නගරය සහ දියත උයන සම්බන්ධ කරමින් මේ පාපැදි මන්තීරුව ඉදිරියේදී සකස් කිරීමට නියමිත බව Mr. YAGK Gunathilaka, Western Province Director of the Urban Development Authority, yesterday said it was planned to erect a cycling track connecting the Battaramulla Diyatha Uyana and the entrance to the Colombo Port City. කොළඹ වරාය නගරයේ පිවිසුම ජනාධිපති කාර්යාලය ඉදිරිපිටින් තමයි මේ පිවිසුම සැලසුම් කරලා තියෙන. තාමත් මේ ඉදිකිරීම් කටයුතු සිද්ධ වෙනවා. ඒ අතරදී ඒ ප්‍රදේශීය සංවර්ධන කටයුතු සමීර බොහොම වේගවත් විදිහට දැන් සිද්ධ වෙමින් තියෙනවා. අපි දැක්කා අගමැතිතුමන් මේ ගෝල්ෆ් ක්‍රීඩාංගණයට ගිහිලා ගෝල්ෆ් ක්‍රීඩා කරන ආකාරය අපි දැක්කා වරාය නගරේ. ඒ අතරදී දැන් උමම් මාර්ගයකුත් හදන්න නියමිතයි. ඒ අතරදී කටුනායක කොළඹ අධිවේගී මාර්ගයත් මේ වරාය නගරයට සම්බන්ධ වෙන්න නියමිතයි. ඉදිරියේදී අති දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් විදිහට ලංකාවේ දාමිදාතුර ඉතිහාසයේ අති දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය දැන් ක්‍රියාත්මක වන බව අපි ඔබට දන්වන්නේ බොහොම සතුටින්. මේ වැඩ දැන් සිද්ධ වෙනවා. සමීර, ඔව් නජිත්, UD එක මැදිහත් වෙලා දියතු වෙන මේ ආකාරයෙන් සයික්ලින් ට්‍රැක් එකක් එක පැත්තකින් හැදෙනවා. ඒක ඉතාමත් හොඳයි. හැබැයි අපි පරිසරය ආරක්ෂා කරගෙන නේද හැම වෙලේම අපි මේ දේවල් කරන්න ඕනේ. විශේෂයෙන්ම මේ කොළඹ නගරයේ තියෙන සුන්දර ස්ථාන ආරක්ෂා කරගන්න එක රැකගනිමින් අපි සංවර්ධන ව්‍යාපෘතියට වලට යන එක ඉතාමත් වැදගත්. ඒ වගේම අර දිවිය ගැන කියපු කතාවත් එක්ක ලංකාදීපේ වාර්තා කරනවා එවැනිම සෝචනීය කාරණයක් මේ පරිසරයට වෙන හානි පිළිබඳව. අද මොරවැව ආණ්ඩියාගල රක්ෂිතය අක්කර 30ක් ගිනි තියලා කියලා මේ ආකාරයෙන් තොරතුරු කියනවා. යනු ත්‍රිකුණාමලයේ මොරව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට මායිම්බ පිහිටි ආණ්ඩියාගල හින්න රක්ෂිතය අක්කර 30ක පමණ ප්‍රදේශයක් එලිපෙහෙලි කරලා තියෙනවා කියලයි මේ විදිහට අද තොරතුරු කියලා තියෙන්නේ. නජිත්, මේ සම්බන්ධයෙන් අපිට ඉතාමත් කනගාටුවක් තියෙනවා. පැහැදිලිවම මේ රක්ෂිත ගණනාවක්, කැලෑ ගණනාවක් විනාශ කරන පිරිස් පහුගිය කාලේ දිගින් දිගටම වාර්තා වුණා. ඔවුන් සමහර අය අත්අඩංගුවට ගත්ත. ප්‍රාදේශීය දේශපාලඥයන් මේවට සම්බන්ධයි. ඔවුන් සියලු දෙනා නීති හමුවට අරන් යනවා. මෙහෙම තියෙද්දිත් මේ ගැන දැනුවත් වෙලත් ඇයි මිනිස්සු මෙහෙම කරන්න කියන කාරණේ ඉතාමත් සෝචනීයයි. අනේ මේ සම්බන්ධයෙන් සොයා බලන්න ඉන්න මහත්තුරු ප්‍රාදේශීය ලේකම්වරු මේ ගැන හොයලා බලන්න, ජනතාව තොරතුරු දෙන්න. මේවා මේ හොරෙන් කරන්න බෑ නජිත්. මිනිස්සුන්ට අනිවාර්යයෙන්ම
මේ ගැන හෝඩුවාවක් එනවාමයි. ඉතින් ඒ ආපු ගමම්ම ඒ ගැන ඒ වගකීම් යුතු අංශ දැනුවත් කරන්න අපිට හැකියාවක් ලැබෙ හැම මොනොතින් පරිසරය ආරක්ෂා කරගන්න අද ඒ ගැන ලංකාදීපය වාර්තා කරන්න. නජිත් ඒ අතර සමීර කාටුන් බලන්නත් ඕනේ. ඊට කලින් විශේෂිත පුවතක් සඳහන් කරනවා. ඒ තමයි ඊයේ දවසේ අපිට මේ පිළිබඳව වාර්තා වුණේ ඉන්දියාවේ හින්දි සිනමාවේ බොලිවුඩේ ජනප්‍රිය ගායකයෙක් SP බාලසුබ්‍රමණියම් මිය ගියා. ඔහු කොරෝනා ආසාදිතෙක් බවට පත් වෙලා හිටියා. අගෝස්තු මාසයේදී තමයි කොරෝනා හැදිලා තිබේ. කෙසේ වෙතත් ඔහු ජීවතුන් අතරින් සමුගෙන තිබෙන පුවත ඊයේ දවසේදී අපිට වාර්තා වුණා. SP බාලසුබ්‍රමණියම් අසහාය ගායකයා COVID-19 ආසාදනය වෙලා මිය ගිය පුවත අද දවසේ සියලුම ජාතික පුවත්පත් වාර්තා කරනවා. විදෙස් පුවතක් විදිහට ගීත 40000ක් විතර ගායනා කරලා තියෙනවා. විශිෂ්ට චරිතයක් කියලා තමයි අද දවසේ ජාතික පුවත්පත් ඔහු පිළිබඳව මතකය අවදි කරන්නේ. සමහර අපි කාටුන් බලන්න සූදානම්. ඔව් අපි සරදම් කාටුන්යෙන් පටන් ගන්නවා. ලංකාදීපේ පංගජුරු වින්දගේ සරදම් කාටුනේ මේ විදිහටයි තියෙන්නේ. දේශපාලඥයෙක් ඉන්නවාගේම සරදම් ඉන්නවා. ජනාධිපතිතුමා නිවාසාධිකාරියේ කාර්යාලයේ ප්‍රශ්නය විසඳුවා කියලා කියද්දී ඇයි සර් ඇමති කෙනෙක් නැද්ද? මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න ඇත්ත තමයි. මේ සම්බන්ධයෙන් විෂය බහර ඇමතිවරුන් ඉන්නවා. ඒ වගේම මේ ගැන හොයලා බලන රාජ්‍ය අංශය ඉන්නවා. ඉතින් ඒ තියදී තමයි ජනාධිපතිතුමාට යන්න සිද්ධ වෙන්නේ මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න. මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න ගැන හොයලා බලන්න. මේ අතරේ සුවාරිස් කාටුනේ දාස හපුවලානගේ අද මේ විදිහටයි තියෙන්නේ. කොටයක් උඩ වාඩිලා ඉන්න මේ ඉන්නේ නම් රවි කරුණානායක මහත්තයා වගේ කෙනෙක් වෙන්න ඕනි. මේ මොනෑක් නිවාස සිද්ධියට මොනෑක් ඇපාර්ට්මන්ට් සිද්ධියට සම්බන්ධ නජිත් චෝදනා එල්ල වෙලා තියෙන නේද? මොනක් කියලා ගහලා තියෙනවා. අර අර්ජුන ඇලෝෂියස් මහත්තයාගේ සමාගමකට අයිති නිවාස ව්‍යාපෘතියක් තමයි මොනක් කියන්නේ. රවි මහත්තයා පදිංචි වෙලා හිටියා කියලා කියනවා. ඉතින් එහෙම මුදල් ඇමතිවරයා වෙලා ඉඳලා පදිංචි වෙලා ඉන්න පුළුවන්ද? මුදල් ඇමතිවරයා වෙලා ඉන්න කාලේ තමයි මහ බැංකුවේ අර ගනුදෙනුවත් සිද්ධ වුණේ. මේ කාටුනේ කතාවක් කියනවා නජිත්. අපිට පුළුවන් නම් ආපහු බලන්න මොනෑක් සිද්ධිය තියෙනවා. මේ කොටයක් උඩ තමයි වාඩි වෙලා ඉන්නේ මේ අදාළ පුද්ගලයා. නැට්ටක් පේන්න තියෙනවා. ඒ කියන්නේ වඳුරුගේ ස්වරූපයක් අරගෙන මේ සිද්ධියෙන් බේරෙන්න එහෙට මෙහෙට පණීද කියන කතාව තමයි මේ කාටුන් කරුවා අද ඇඳලා තියෙන්නේ. දාස එහා පැත්තේ ඉඳලා සාමාන්‍ය ජනතාව නියෝජනය කරමින් බලාගෙන ඉන්නවා. ඉතින් මොනෑක් සිද්ධියත් එක්ක පණින තත්වයක් උදා වේද කියන එක අපි ඉදිරියට ඒක කාලයට බාර දෙමු. මේ අතරේ අපි දාස ගීලංක කාටුනේ බලන්න සූදානම්. මේ ඉන්නේ කවුද නජිත් හිතන විදිහට මට ඇත්තටම හිතාගන්න නේද? ඩිලාන් පෙරේරා මහත්තයා වගේ. ඩිලාන් පෙරේරා මහත්තයා වගේ 19 කියන මැස්සා එලවනවා සටන් කරලා මේ විදිහට ඉවත් කරන්න සූදානමක් තියෙන්නේ. ඉතින් ඔහු මේ 19 ගැන කතා කළා. 19 කියන්නේ විනාශකාරී ක්‍රියාවක් බව තමයි ඔහු සඳහන් කළේ. ඉතින් ඒකත් එක්ක තමයි මේ කාටුනේ ඇඳලා ඇත්තේ. ජයරත්න වික්‍රමසිංහගේ Facebook අපි බලන්න හදන්නේ 20ට එරෙහිව සජිත් පිළ සීරුවෙල්ලු කියලා කියද්දී 3-2 තමයි අසීරුව. 3-2 තමයි අසීරුව. සජිත් පිළ සීරුවෙන් ඉන්නවා. වැඩේ තියෙන්නේ 3-2 අසීරුයි කියලා අද කියලා තියෙන්නේ. චමෝත් පද්මශ්‍රී සමයන් කාටුනේ අද මේ විදිහට අඳිනවා ලියනවා. පුරාවස්තු සුරකින්න රජයේ විශාල ක්‍රියාමාර්ග ගන්නවා බං කියද්දී රනිල් මහත්තයාට ආරක්ෂකයන් 200ක්ම ලබා දීලාලු කියන්නේ පුරාවස්තු රකින්න නජිත්. හරි ලස්සන කාටුන් ටිකක් තියෙනවා නේද සමීර? එතුමත් පුරාවස්තුවක්ද කියලා අපිට හිතෙන්නේ. ඔව් මේවර පාර්ලිමේන්තුව නියෝජනය කරන්නත් හැකියාව ලැබුණේ නැහැ. කවදාවත් එහෙම එතුමාට වෙලා නැහැ. ඉතින් ඒ තත්ත්වයක් එක්ක තමයි කාටුන් ඇඳලා ඇත්තේ. පුරසාරං උදේ විමලසිරි අඳිනවා බඩු මිල අඩු කරන සූත්‍ර සේරම තියාගෙන විපක්ෂේ ඉන්න බඩු මිල අඩු කරන සූත්‍ර සේරම තියෙන්නේ විපක්ෂේ ඉන්නකොට විතරයි නේද සර්? ආණ්ඩුවේදී අපිට තියෙනවානේ පුරන් ලිස්සල යන සූත්‍රේ කියලා කියනවා. ආණ්ඩුවේදී අපිට තියෙනවානේ පුරන් ලිස්සල යන සූත්‍රය කියලා කියනවා. ඉතින් මේ දවස්වල බඩු මිල ගැන කතා කරන්නේ වැඩිපුරම කවුද කියලා ඔබ දන්නවා. හාල් ගැන පොල් ගැන එහෙම කතා කරන්නේ කවුද කියලා. ඉතින් මේකත් එක්ක තමයි කාටුනේ නිර්මාණය වෙලා තියෙන්නේ. දර්ශකයේ 4 වරන් කාටුනේ අපි බලනවා. කාටුන් දෙකයි තියෙන්නේ. ජනපති නිවාස අධිකාරියට කඩා පැනලා හරි ජංජාලයයි. ඇයි එතුමටත් පස් වෙන්න කියලාද? එතුමටත් පස් වෙන්න කියලාද කියලා අහනවා. නිවාස අධිකාරියට ගියාම අර පස් වෙන්න කියලා දෙන්නෙකුට කියලා තිබුණා. ඉතින් ඒකත් එක්ක තමයි ජනාධිපතිතුමා ගියේ. ශ්‍රීකාන්තගේ දූපත කාටුනේ රනිල්ගේ ආරක්ෂාවට 200ක් ඉන්නවලු බං කියද්දී පාක්ෂිකයොත් එච්චර නෑනේ සර් කියලා තියෙනවා. පාක්ෂිකයොත් එච්චර නැහැලු. ශ්‍රීකාන්ත අධේ ගැන මතක් වෙලා තියෙනවා. ඉතින් කාටුන් මෙච්චරයි. අපි සූදානම් විරාමයක් ලබා ගන්න නජිත්. ඔව් සමීර. විරාමයෙන් පස්සේ සාකච්ඡාවක් කරන්නත් සූදානම්. අපි බලමු විරාමයෙන් පස්සේ අපි කවුද එකතු වෙන්නේ කියලා කියනවා. ඊට කලින් අපි විරාමයකට ගිහිල්ලා යමු.
ඔබට එකතු වෙන වීකෙන්ඩ් සන්ෂයින් එක අද සෙනසුරාදා දවසේ අපි පත්තර බැලුව කාටුන් බැලුව. අපි දැන් සූදානම් වෙන්නේ ටිකක් වෙනස් කටයුත්තකට. දැන් ඔක්තෝබර් මාසෙත් ළඟ මේනවා. ඔක්තෝබර් 1 වෙනිදා ජාත්‍යන්තර ළමා දිනය සමරන්න බොහෝ කටයුතු සංවිධාන වෙන අතරදී ITN අප සමගින් එක් වෙලා අපේ ITN මනුෂ්‍යත්වයේ සත්කාරය සමගින් එකතු වෙලා කොළඹ රාජකීය විද්‍යාලයත් සුවිශේෂී වැඩසටහනක් සිදු කරන්න සූදානමින් ඉන්නවා. අපි සූදානම් මේ පිළිබඳව කතා කරන්න. අද දවසේ අපි මැදිරියට ආරාධනා කළා මේ පිළිබඳව කතා කරන්න. විශේෂයෙන්ම මේ පිළිබඳව කතා කළ හැකි දෙදෙනෙක්ට අපි හඳුනා ගනිමු කවුද කියලා. සමුද්‍රා කුමාරී විජේසිංහ මහත්මිය අපිත් එක්ක එකතු වෙනවා. එතුමිය කොළඹ රාජකීය විද්‍යාලයේ සිංහල විෂය භාර ආචාර්යනිය. ඒ අතරදී අපිත් එක්ක එකතු වෙනවා විලච්ඡය කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමන් HADS නේත්‍රාංජන මහත්මයා. ඔබ දෙපළටම අපි සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. සුබ උදෑසන. හොඳයි සමුද්‍ර මහත්මිය, දැන් මේ රාජකීය විද්‍යාලය අපි දන්නවා කීර්තිමත් ඉතිහාසයකට උරුමකම් කියන විද්‍යාලයක්. වර්ෂ 1835 දී තමයි ආරම්භ වෙන්නේ රාජකීය විද්‍යාලය කොළඹ ඇකඩමිය විදියට. දැන් මේ වෙනකොට ලංකාවේ කීර්තිමත් විද්‍යාලයක් විදියට මොකද්ද මේ පළවෙනිදා සිද්ධ කරන්න යන වැඩේ? පළවෙනිදා නෙමෙයි මම හිතන්නේ ඊට කලින් මේ වැඩ කටයුතු සිද්ධ වෙනවා 29 වෙනිදා. අපි කතා කරමු මේ වැඩසටහන ගැන. විශේෂයෙන්ම ITN අපිත් එක්කත් එකතු වෙලා තමයි වැඩ කටයුතු කරන්නේ. ඔව්, අපි සාහිත්‍ය මාසයේ සැප්තැම්බර් මාසයේ සාහිත්‍ය මාසයේ අවසන් වෙන දවස් දෙක, ඒ කියන්නේ 29 සහ 30 කියන දවස් දෙකේ මහවිලච්ඡේ අධ්‍යාපන කොට්ටාසේ පාසල් 16ක දරුවන් මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වෙන දරුවන්ට සම්මන්ත්‍රණ අත්වලක් කරන්නට රාජකීය විද්‍යාලයේ ගුරු භවතුන් සූදානමින් ඉන්නවා. ඊට අමතරව ඒ දරුවන්ට අපි පෑනක් ෆයිල් කවරයක් වගේ දෙයක් ලබා දීලා දරුවන්ට විෂය කරුණු විශේෂයෙන්ම ප්‍රධාන විෂයන් අපි 5ක් කරනවා. මේකට රාජකීය විද්‍යාලයේ ගුරු භවතුන් වගේම වෙනත් පාසල්වල ගුරු භවතෙකුත් අපිට සහභාගී වෙනවා මේ සම්මන්ත්‍රණය සඳහා. හොඳයි. දැන් මේ සම්මන්ත්‍රණය පැවැත්වෙන්නේ දැන් විලච්ඡේ අධ්‍යාපන කලාපයේ කේන්ද්‍ර කරගනිමින් දැන් මොන පාසල්වලද මේ සම්මන්ත්‍රණය පැවැත්වෙන්නේ? විලච්ඡේ අධ්‍යාපන කොට්ටාසයට අයත් පාසල් 16ක් තියෙනවා. ඒ පාසල් 16ම දරුවන් විලච්ඡේ සිද්ධාර්ථ විද්‍යාලයට කැඳවලා එතෙන්දි තමයි මේ සම්මන්ත්‍රණය අපි පවත්වන්නේ. සිද්ධාර්ථ විද්‍යාලයේ. ඒතර සිද්ධාර්ථ විද්‍යාලයට එන්නේ මහ විලච්ඡේ අධ්‍යාපන කලාපයේ ඉන්න පාසල් 16ක අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරුවා. හොඳයි. ඒ අතරේ විලච්ඡේ අධ්‍යාපන අධ්‍යක්ෂතුමන් කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමන් HADS නේත්‍රාංජන මහත්මයා අපිත් එක්ක ඉන්නවා. දැන් අපි කැමති ඔබතුමන්ගෙන් දැනගන්න දැන් ITN මාධ්‍යජාලය අපි කොරෝනා වසංගතයේ පැවති සමයේදී මනුෂ්‍යත්වයේ සත්කාරයේ වැඩසටහන ක්‍රියාත්මක කළා. තාමත් ලෝකේ කොරෝනා අවදානම පහව ගිහිල්ලා නැහැ. හැබැයි අපේ රටේ මේ තත්ත්වය ටිකක් අඩු වෙලා. දැන් මේ තත්ත්වයත් එක්ක කොහොමද මේ වගේ වැඩසටහනක් සංවිධානය කරන්න හිතුවේ? විශේෂයෙන්ම අපිත් එක්ක අත්වල බැඳගෙන මේ වැඩසටහන කරනකොට විශේෂයෙන් ඔබතුමන්ලා බොහෝ දේවල් පිළිබඳව අවධානය යොමු කරන්න ඇති. අපි කතා කරමු ඒ ගැන. අපි ඇත්තටම අපේ අධ්‍යාපන කොට්ටාසේ ලංකාවේ තියෙන අති දුෂ්කර අධ්‍යාපන කොට්ටාසයක් නිවැරදි. අනුරාධපුර නගරයේ ඉඳන් කිලෝමීටර් 50ක් දුරින් විල්පත්තු වනෝද්‍යාන මායිමේ තමයි මේ පාසල් 16ම පිහිටලා තියෙන්නේ. එතකොට මේ පාසල් සමූහයේ ගුරුවරු 238ක් විතර ගෙනීම් කටයුතු වල නිරත වෙනවා. ඒකත් එක්ක අපිට රාජකීය විද්‍යාලයෙන් ලැබෙන මේ සිසු සම්මන්ත්‍රණ මාලාව අපි ඉහළ අගයකින් පිළිගන්නවා. අපේ දරුවන්ගේ ගුණාත්මක අධ්‍යාපන සංවර්ධනය සඳහා මේ 29:30 දෙදින උදේ 8 ඉඳන් හවස 5 දක්වා කරන මේ ප්‍රධාන විෂයවල ඉගැන්වීම් කටයුතු අපිට ප්‍රබල දායකත්වයක් වෙයි කියලා හිතනවා. අපි අප සාමාන්‍ය පෙළ මේ තියෙන අවසාන විභාගය සඳහා අපි අතට මේ පිළිබඳ ස්තුතිවන්ත වෙනවා. ඒකම අපි මේ වැඩසටහනත් එක්ක ඔක්තෝබර් 1 වෙනිදා ලෝක ළමා දින උත්සවයේ තම්බියාව ධර්මපාල විද්‍යාලයේ සූදානම් කරලා තියෙනවා. ඒ සඳහා එතෙන්දී අපි ITN මාධ්‍යජාලයේ ගරු සභාපතිතුමා සුදත් රෝහණ මහතා ප්‍රධාන අමුත්ත වශයෙන් සහභාගී වෙනවා. ඒ සමගම අපි එතනදී ඊටාම අඩු ආර්ථික පහසුකම් සහිත දරුවෙකුට නිවසක් හදලා ප්‍රදානයක් සූදානම් කරලා තිනවා. ඒ සඳහා අර ඔබතුමන්ලා මේ තේමාව විදිහට යොදාගෙන තියෙන්නේ බොහොම විශේෂ තේමාවක්. කටුමැටි ගෙයින් අංග සම්පූර්ණ නව නිවසකට කියලා. අපි ඒ ගැන පැහැදිලි කරමු. ඇත්තටම මේ තම්බියාව ධර්මපාල විද්‍යාලයේ විදුහල්පතිතුමා දවසක් විදුහල්පති රැස්වීමට ගෙනල්ලා ඉදිරිපත් කරා. ඊටාම
අඩු ආර්ථික පහසුකම් තියෙන දරුවෙක් ඉන්නවා ඉගෙනීමේ දක්ෂයි සුබානි තස්මිලා කියලා. අපි මේ දරුවට සර් බැයිද ගයක් හදලා දෙන්න වැඩ පිළිලක් දාන්න කියලා. ඊට පස්සේ මේ අවස්ථාවේදී මම මේ පිළිබඳව සාකච්ඡා කරනකොට මගේ අයියා කෙනෙක් ඉන්නවා පානදුරේ කුලසිරි විජේසූරිය මහතා. ඔහු ලොකු මූල්‍ය පරිත්‍යාගයක් කරා මල්ලි මේ වැඩේ ආරම්භ කරන්න එයාත් එයාගේ තාත්තා වෙනුවෙන් කරන පින්කමක් වශයෙන්. එතනදී මම අපේ කලාප අධ්‍යක්ෂ මහේෂ් මංජරිකා හෙට්ටිආරච්චි මැතිණියට කතා කරලා අපි මේ ගේ ආරම්භ කරන්න මැයි මාසේ 14. එදාම ගිය තොරතුර ITN මනුෂ්‍යත්වයේ සත්කාරයේ පොළුයි මුළු ලෝකෙටම කිව්වා. ඒ සමගම අපිට විවිධ ආධාර ලැබෙන්න පටන් ගත්තා. මේ මනුෂ්‍යත්වයේ සත්කාරයේ දිවා ප්‍රවෘත්ති ප්‍රකාශයත් එක්ක ඒ අනුව අපි ලක්ෂ 14ක අංග සම්පූර්ණ නිවසක් හදලා මේ ළමා දිනේ දවසේ අපි සතුටෙන් සුදත් රෝහණ මැතිතුමත් අරගෙන ඒ වගේම අපේ කලාප අධ්‍යක්ෂතුමිය මහේෂා මැතිණියත් පෙරටු කරගෙන මේ දරුවට අපි ප්‍රදානය කරනවා. ඒක ලොකු ජයග්‍රහණයක් කියලා අපි හිතනවා. හොඳයි සමුද්‍ර කුමාරී විජේසිංහ මහත්මිය දැන් මේ අපි දකිනවා දැන් රාජකීය විද්‍යාලය කියවහම කොළඹ හත අර බොහෝ දෙනෙක්ගේ මතයක් තියෙන මේ සුපිරි පැලැන්තියක් නියෝජනය කරනවා කොළඹ හත කියන ප්‍රදේශය. ඒ වගේම ශිෂ්‍යත්ව විභාගයෙන් වැඩිම ලකුණු ලබන පිරිස රාජකීය විද්‍යාලයට පැමිණෙන්නේ. ඒ අතරදී උසස් පෙළ විභාගයෙන් සාමාන්‍ය පෙළ විභාගයෙන් වැඩිම ප්‍රතිඵල ලබන පිරිස තමයි රාජකීය විද්‍යාලයට පැමිණෙන්නේ. දැන් මේ සිසු දරුවන්ට දැන් අත්දැකීමක් නැතුව ඇති මේ වගේ දුෂ්කර පළාත් පිළිබඳව සමහර වෙලාවට දැන් දුෂ්කර පළාත් වලින් එන සිසුන්ට ඒ පිළිබඳ අවබෝධයක් තිබ්බත් අර පොදුවේ ගත්තාම බොහෝ දෙනෙක්ට ඒ අත්දැකීම් නැහැනේ. දැන් කොහොමද ඔබතුමිය මේ විලච්ඡ අධ්‍යාපන කොට්ටාසෙම තෝරගත්තේ මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂයෙන්ම අර දරුවන්ටත් මේ අත්දැකීම සමීප වෙන්න ඕන කියන කාරණාව අපි හිතනවා ඒ පිළිබඳව අවධානය යොමු කරන්න ඇති. ඔව් ඇත්තටම මේකේ ආරම්භය ගැන කතා කරනකොට මම මතක් කළ යුතු කෙනෙක් ඉන්නවා. ඒ පානදුරේ මගේ මිතුරියක් ඉන්නවා ඩයනකාන්ති. මම මාස 5ක් වගේ ලංකාවෙන් බැහැරව මගේ පුතා ළඟ හිටියා ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා. ඒ ඉන්න අතරතුර මම එහෙදී කතා කරා දරුවොත් මේ පුතත් එක්ක ඒ පුතාගේ යාළුවෝ කීප දෙනෙක් ආවා. එතෙන්දී මම මතක් කරන්න ඕනේ පසින්දු පුතා ඒ ආනන්ද විද්‍යාලයේ ඒගොල්ලෝ. ඒ කට්ටිය කිව්වා මට මම ඒගොල්ලොත් එක්ක කතා කරනකොට දුෂ්කර පාසල් ගැන ඒගොල්ලෝ කිව්වා ආන්ටි පුළුවන් නම් අපි එයාට උදව්වක් කරමු කියලා. අන්න එතෙන්දී මම කිව්වා හොඳයි මම ලංකාවට ගිහින් ඒ ගැන හොයා බලන්නම් කියලා. ඒ අනුව මම ලංකාවට ආපු ගමන් මම නයනකාන්ති මිස් එක්ක කතා කරා. මගේ යෙහෙලිය එක්ක. එයාත් එක්ක නිකන් කතා කරනකොට එයා මං කිව්වා මට මේ වගේ දෙයක් කරන්න ඕනේ. විශේෂයෙන් සම්මන්ත්‍රණයක් ඒ වගේම දරුවන්ට පොඩි උදව්වක් කරන්න දිනුතු දරුවන්ට මට එහෙම තැනක් මං හොයනවා කියනකොට කිව්වා අපි මෙහෙම නිවසක් හදලා බාර දෙනවා ඒ විලච්චිය ඒ ප්‍රදේශයේ ඉස්කෝල ටිකත් හොයාගන්න පුළුවන් අපි එහෙම කරමු කියලා. අන්න එතන තමයි ආරම්භය. ඇත්තටම නයනකාන්ති මහත්මියත් සමග කරපු ඒ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් වශයෙන් අපිට පුළුවන් වුණා රාජකීය විද්‍යාලයේ දරුවන්ට මේ උතුම් ගුණ ධර්මය ගැන අවබෝධයක් ලබා දීලා දුෂ්කර දරුවෝ දුෂ්කර පාසල් වල අධ්‍යාපනය ලබන දිලිතු දරුවන් ඉන්න විලච්චිය වගේ ප්‍රදේශයක දරුවන්ට උදව් කරන්න අපේ දරුවන්ට අවස්ථාව දෙන්න මට පුළුවන් වුණා. ඒ අනුව මම විදුහල්පතිතුමා සමග කතා කරා. ඒ වගේම විදුහල්පති බී අබේරත්න මහත්මයා, නියෝජ්‍ය විදුහල්පති ගුණතිලක මහත්මයා, ඒ වගේම නියෝජ්‍ය විදුහල්පති ක්‍රිෂාන්ත සිල්වා මහත්මයා මේ අය විශේෂයෙන් මතක් කළ යුතු වෙනවා. ඒ අයට කිව්වහම මට විශාල සහයෝගයක් ලැබුණා. අපි කරමු මේක අපේ අධ්‍යාපනය විතරක් නෙවෙයි දැනුම විතරක් නෙවෙයි අපි ආකල්ප වර්ධනයක් කරන්න ඕනේ කියන මතේ තමයි හැම විටම විදුහල්පතිතුමා ඉන්නේ. ඒ අනුව අපි මේ දේ කරමු කියලා කිව්වා. ඒකට මට සහයෝගය ලැබුණා. අංශ ප්‍රධාන අරුණ ශාන්ත මහතා 10-11 අංශ ප්‍රධාන. ඒ වගේම අනුර ප්‍රශාන්ත 11 වසර ශ්‍රේණි භාර, ඒ වගේම 10 වසර ශ්‍රේණි භාර සුනිල් මුණසිංහ මහත්මයා ඇතුළු 10-11 ශ්‍රේණිවල උගන්වන සියලුම ගුරු මහත්මීන්, ඒ වගේම 6 වසර ශ්‍රේණි භාර නයනා කඹුරුගමුව මහත්මිය, ඒ වගේම නියෝජ්‍ය විදුහල්පති චාමර විදානගේ මහතා ඇතුළු 6 වසර සියලුම ශ්‍රේණිවල ගුරු මහත්මීන්, 9 වසර ශ්‍රේණි භාර බල මුරරි මහත්මයා ඇතුළු ඒ ශ්‍රේණිවල ගුරු මහත්මීන් දරුවෝ එකතු කරගෙන පළවෙනිදා මේ දරුවන්ට අපි ළමා දිනය සමරමින් යම් සේවයක් කරමු කියලා කිව්වා. ඒ සමගම ඒක ඉතා සුළුවට කරන්න හිතුවත් මම ඕස්ට්‍රේලියාවේදී කතා කරගත් පරිදි මගේ පුතාගේ යාළුවෙකු පසින්දු පුතා මට සම්බන්ධ කරා රාජකීය විද්‍යාලයේ 87 කණ්ඩායමේ විදේශගතව ඉන්න
සංජීව අලහකෝන් මහත්මයාව. එතුමා දුරකථනයෙන් මාත් එක්ක කතා කළා. එතුමා කිව්වා අපිත් උදව් කරන්න කැමතියි. අපි ශ්‍රී ලංකාවෙන් නිදහස් අධ්‍යාපනය ලැබුවා. අපි දැන් විදේශගතව ඉන්නවා. අපි මේ තත්ත්වෙන් ඉන්නේ රාජකීයයන් වශයෙන් අපිට ලබා දීපු දැනුම නිසා, ඒ වගේම ලංකා මාතාවට අපි උදව් කරන්න ඕනේ. ඒ නිසා අපි උදව්වක් කරනවා. දුප්පත් දරුවන්ට අපිත් සූදානම් මුදල් පරිත්‍යාගයක් කරනවා. කරන දෙයකට මේ මුදල් ගන්න කියලා එතුමා ඉල්ලීමක් කරා. ඔය අතර මේ ආනන්ද විද්‍යාලයේ සිසුන් පිරිසකුත් මේ වැඩ කටයුතු දායක වෙනවා නේද? විද්‍යාලයේ යසස් මුණසිංහ මගේ පුතා, පසින්දු දිනුක ඇතුළු ආනන්ද විද්‍යාලයේ දරුවනුත් ඒගොල්ලන්ගේ මිතුරන් වන චින්තක, තිලිනි, තරංග කියන මෙන්න මේ මිතුරියන් සියලු දෙනා එකතු වෙලා ලක්ෂ 3කට අධික මුදලක් මට ලංකාවට එව්වා. ඒ වගේම තමයි සංජීව අලහකෝන් මහත්මයා යාගේ මිතුරන් සමග එකතු වෙලා 9,40,000ක මුදලක් මේ දරුවන්ට පාවහන් ලබා දෙන්න මට මගේ ගිණුමට එවලා තිබුණා මේ දේවල් කරන්න කියලා. ඒ වගේම තමයි 87 කණ්ඩායමේ ලංකාවේ ඉන්න අශෝක මහත්මයා, චානක වික්‍රමසිංහ මහත්මයා කතා කරලම මගෙන් අහුව තව මොනවද කෙරෙන්න ඕනි කියලා 87 කණ්ඩායමේ ලංකාවේ ඉන්න අයත් මට මේකට සහයෝගය දැක්වුවා. විශාල පිරිසක් සහයෝගය ලබා අමතරව ආදි රාජකීයයන්, රාජකීය විද්‍යාලය ආදි වෛද්‍යවරු, වෛද්‍ය රජිත ඇතුළු පිරිසක්, වෛද්‍යවරුන් සහ දෙමව්පියන් මට විශාල මුදලක් පරිත්‍යාග කරා. හොඳයි, අපිට මොහොතක් දෙන්න අපි වෙලාව බලලා ඉමු. ඔබට එකතු වෙන වීකෙන්ඩ් සන්ෂයින් එක අපි කතා කරමින් ඉන්නේ රාජකීයයන්ගේ සෙනෙහස පිළිබඳව. විලාච්ඡි අධ්‍යාපන කොට්ටාසය කේන්ද්‍ර කරගනිමින් ඔක්තෝබර් මාසයේ 1 වෙනිදා ඒ වගේම සැප්තැම්බර් 29 වෙනිදා දවසේදී 28 සහ 29 මේ දවස්වලදී පැවැත්වෙන සම්මන්ත්‍රණ මාලාව පිළිබඳව අපි කතා කරමින් ඉන්නේ. සමුද්‍රා කුමාරී විජේසිංහ මහත්මිය, එතුමිය කොළඹ රාජකීය විද්‍යාලයේ සිංහල විෂය බහර ආචාර්යතුමිය, ඒ වගේම විලාච්ඡිය කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමන් HADS නේත්‍රාංජන මහත්මයා තමයි අද අපිත් එක්ක සාකච්ඡාවට එකතු වෙන්නේ. නේත්‍රාංජන මහත්මයා දැන් මේ වැඩසටහන පිළිබඳව අපි ගුරු මහත්මියත් අපේ ගුරුතුමියත් මේ පිළිබඳව දැනුවත් කළා. දැන් කොයි ආකාරයෙන්ද මේ වැඩසටහන සැලසුම් කළ තියෙන්නේ? සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වෙනවා කියලා සඳහන් කළා. ඒ අතරදී නව නිවසක් විවෘත කරනවා. මේ නව නිවසක් ලබා දෙන්නට සූදානමින් ඉන්නවා අඩු ආදායම්ලාභී පාසල් දැරියක් වෙනුවෙන්. ඊට අමතරව තව මොනවාද ක්‍රියාත්මක වෙන්නේ? ඇත්තටම 28 තමා මේ රාජකීය විද්‍යාලයේ කණ්ඩායම් පැමිණෙන්නේ. අපි 29 ස්ථාන දෙකක ස්ථානගත කරා මේ සම්මන්ත්‍රණය. දරුවන්ට යන්න එන්න පහසුවත් එක්ක, මොකද දරුවන්ට ගොඩක් අපහසුයි, ප්‍රවාහන පහසුකම් වල එහෙම දැඩි ගැටලු තියෙනවා. ඒකත් එක්ක අපි ඔයාමඩුව කාශ්‍යප විද්‍යාලයේ එක මධ්‍යස්ථානයක් වශයෙන් උත් සිද්ධාර්ථ මහාවිද්‍යාලයේ එක මධ්‍යස්ථානයකුත් අරගෙන අපි ළමයි 450 මේ සම්මන්ත්‍රණය සඳහා එකහු කරලා තියෙනවා මේ ස්ථාන දෙකේ. ඒතකොට පළවෙනි දවසේ අපි විෂයන් 3කුත් 29 වෙනිදා 30 වෙනිදා විෂයන් 2කුත් රාජකීය ප්‍රවීණ ආචාර්ය මණ්ඩලය අපේ දරුවන් සඳහා ලබා දෙනවා. ඒ වගේම අපි පළවෙනිදට ලෑස්ති කරලා තියෙනවා අපේ කලාප අධ්‍යක්ෂ මහේෂා හෙට්ටිආරච්චි මැතිණියත් සමග අපේ ගරු සභාපතිතුමා ITN සුදත් රෝහණ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම නිවස දරුවන්ට ප්‍රදානය කරන්න. ඒක තමයි අපේ තියෙන පළවෙනිදා තියෙන ප්‍රධාන වැඩසටහන. 8:32ට යෙදෙන සුබ මොහොතින් ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගී වෙන ගරු සුදත් රෝහණ මැතිතුමා සහ රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන්, පරිත්‍යාගශීලී මේ සියලු දෙනා එකතුව අපි නිවස විවෘත කළා. එතන ඉඳලා ඊට පස්සේ අසල තියෙන තම්බියා ධර්මපාල විද්‍යාලයේ ලෝක ළමා දින වැඩසටහන ඉතා උත්කර්ෂවත් අන්දමින් සූදානම් කරලා තියෙනවා. මේ සඳහා ලංකා බැංකුව, ඒ වගේම ITN මාධ්‍ය ජාලය, රාජකීය විද්‍යාලයේ නොමද සහායක් ලබා දෙනවා. එතෙන්දී අපි බලාපොරොත්තු වෙනවා අපේ තෝරාගත් සිසුන් 1000කට පාසල් උපකරණ, පාවහන්, සමුද්‍රා මැතිණිය කිව්වා වගේ ඔවුන් ගෙනෙන විවිධ ආධාර ලබා දෙන්නේ. ඒ වගේමයි අපේ ප්‍රදේශයෙන් ඊටාම ඉහළින් සමත් වෙලා උසස් පෙළ හදාරන දරුවෝ ඉන්නවා විවිධ ගණිත විද්‍යා අංශවල. ඒගොල්ලන්ට අපි සූදානම් කරලා තියෙනවා ශිෂ්‍යත්ව ප්‍රදාන රාශියක්. ඒ වගේමයි අපි වැඩිහිටි දිනයක් එන්නේ ඔක්තෝබර් 1 වෙනිදාටමයි. අපි දරුවන්ට ආදර්ශයක් දෙනවා වැඩිහිටියන් කොහොමද අපි වැඩිහිටියන් සලකන්නේ කියන ලොකු පණිවිඩයක් දෙන්නත් මේ දවසේ අපි බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව රෝදපුටු පරිත්‍යාග,
වෛද්‍ය ආබාධිත දරුවන්ට වෛද්‍ය කටයුතු සඳහා සහාය ලබා දීම ඇතුළු විවිධ තේමා මේ පළවෙනිදා තියෙන වැඩසටහනේ ලෑස්ති කරලා තියෙනවා. ඒ සඳහා අපේ විදුහල්පතිවරු 16 ගුරු භාවතුන් සිසුන් 2000කට ආසන්න සංඛ්‍යාවක් තම්බියා ධර්මපාලයේ විද්‍යාලයේ පැවැත්වෙන ළමා දින මහෝත්සවයට සූදානම් කරලා තියෙනවා. ඒක මට ඇත්තට මතක් කරන්න ඕනේ අපිට ඉන්න ප්‍රාදේශීය නායකයා තමයි තන්තිරිමලේ රජමහා විහාරයේ නායක හිමිපාණන්. එම හිමිපාණන් අපිත් එක්ක අත්වැල් බැඳගෙන මේ කටයුත්තට ලොකු සහායක් ලබා දෙනවා. ඒ වගේම පරිත්‍යාගශීලීන්, ඒ වගේම අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය මතක් කරන්න ඕනේ. මේ නිවස හදන්න ලොකු සහායක් ලබා දුන්නා. ඒ වගේමයි අපේ අවට පාසල් වල විදුහල්පතිවරු දිවාරය නොබලා මේ නිවස ඉදිකිරීම සඳහා මේ මාස 3 ලොකු වෙහෙසක් ගත්තා. ඒ සියලු දෙනාම ඇත්තට මේ අවස්ථාවේ සිහිපත් කරනවා. ඒ වගේම මේ ITN මූලික සහාය ලබා දුන්නේ අපේ ප්‍රාදේශීය ITN වාර්තාකරු ප්‍රසාද් කුරුවිට නායක. ඒකම අපේ රංගන ශිල්පී දිමුතු චින්තක දේවප්‍රිය මහතාත් මට නොමද සහායක් ලබා දුන්නා. මේ ITN එකත් රාජකීය විද්‍යාලයත් අධ්‍යාපන එකමුතුවත් ඒක රාජ්‍ය කරන්න දන්වලක් වුණේ ඇත්තට දිමුතු චින්තක අපේ රංගන ශිල්පියා. මේ සියලු දෙනා ඇත්තට මේ අවස්ථාවේ මම ඉතාම ආදරයෙන් සිහිපත් කරනවා. හොඳයි, දිමුතු චින්තක අපේ සහෝදරයා බොහෝ වෙලාවලදී අපිට මේ අවශ්‍ය කටයුතු වලට සහයෝගය ලබා දෙනවා. අපේ ප්‍රාදේශීය වාර්තාකරුතුමන් ප්‍රසාද් කුරුවිට අපි අගය කරනවා ඔහුගේ කාර්යභාරය. ඒ අතරදී දැන් විශේෂයෙන්ම සමුද්‍ර කුමාරි මහත්මිය දැන් අර නාගරිකව තියෙන පාසලක් මේ වගේ ගම්බද පාසලක් තෝරගෙන උදව් කරන එක නැත්නම් මේ පරිත්‍යාග සිද්ධ කරන එක සම්මන්ත්‍රණයක් පවත්වන එක තරම් සුළු පටු කාර්යයක් නෙවෙයි, අති දැවැන්ත කාර්යභාරයක්. බොහෝ පිරිසක් ඇති මේ පසුපස අපි මතක් කළොත්. ඔව්, ඇත්තටම මම මුලින්ම මතක් කරන්න ඕනේ අපේ විද්‍යාලයේ ආචාර්යවරුන්, ඒ කියන්නේ ප්‍රභාත් ගහල්ලගේ, රුවන් කරුණාරත්න, ජනක වසන්ත, ඒ වගේම මේ සිංහල විෂයට මම ඉදිරිපත් වෙනවා, ප්‍රියන්ත ගුණවර්ධන කියන ගුරු මහත්මීන් වගේම දයංගනීද සිල්වා, WG චන්ද්‍රානි, ලීඩා ඉදිස්සූරිය, නයනා කමුරුගමුව කියන ගුරු මහත්මීන් 10 දෙනෙක් අපි මේ නීල් පෙරේරා මේ කියන අය තමයි සම්මන්ත්‍රණය සඳහා යන්නේ. ඒ වගේම තමයි මෙතෙන්දි මතක් කරන්න ඕනේ මේ සම්මන්ත්‍රණයට සහභාගී වෙන දරුවන් 450 දෙනාට අපේ මම මේ කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමා සමග කතා කරපු වෙලාවේදී එතුමා කොහොමද දරුවෝන්ට ආහාර පවා ඊක තත්ත්වයක් තියෙනවා. සමහර අවස්ථාවලදී මම කියවුණා එතුමා අතින් වට්ටක්ක වගේ දෙයක් තඹගෙන කන දරුවෝ ඉන්නවා. ඉතින් මේ ගැන මම කතා කරාම අපේ රාජකීය විද්‍යාලයෙන් ආපු යෝජනාව තමයි අපි කෑම වේලකුත් දෙමු කියලා. ඒ අනුව දවල් කෑම වේල 450ටම දවස් 2 දවල් කෑම වේල අපි දෙනවා. ආදි ශිෂ්‍ය රාජකීය විද්‍යාලය ආශිෂ්‍ය වෛද්‍ය රාජිත මහතා ඇතුළු ඒ වගේම අශෝක විජේනායක මහතාගේ ආදීන්ගේ උදව්වෙන් හා තවත් වෛද්‍යවරුන්ගේ උදව්වෙන් අපි දවල් කෑම වේලට මුදල් ලබා දෙනවා, ඒක ලබා දෙන්න කියලා. ඒ වගේම ලංකාවේ ප්‍රධාන පෙළේ බිස්කට් සමාගම් දෙකක් වෙන මංචි සහ මෙල්බන් ආයතනයෙන් අපි ඉල්ලීමක් කරාම මේ අය අපිට බිස්කට් නොමිලේ ලබා දුන්නා මේ දරුවන්ට සංග්‍රහ කරන්න. ඒ වගේම විද්‍යාලයේ ජාලිය අපිට කිරි පැකට් වලින් සංග්‍රහ කරන්න. ඒ වගේම රාජකීය විද්‍යාලයේ ආශිෂ්‍ය දමිත මාපා කිරි පැකට් ලබා දෙන්නම් කිව්වා. ඉතින් මේ වගේ මේ දවස් දෙකේම මේ දරුවන්ට ආහාර ලබා දෙන්නත් රාජකීයයන් වගේම විශාල පිරිසක් විශේෂයෙන්ම 11 වසරේ ධම්ම පුතා, ඒ වගේම තලාල් සබ්රි රුපියල් 10,000 ගානේ ගෙනත් දුන්නා. ඒ වගේම ගුරු බවතුන් ගොඩාක් දෙනෙක් උත්පලා විජේදාස වගේ ගුරු මහත්මීන් මුදලින් ආධාර කරා. මංචනායක චන්ද්‍රිකා මංචනායකමි මේ වගේ අය මුදල් ආධාර දුන්න මේවා ලබා දෙන්න කියලා. පොත්පත් ආධාර දුන්න ගොඩාක් දරුවෝ, ගුරු බවතුන් ගොඩාක් ඉන්නවා. ඒ සියලු දෙනා ඒ වගේම තමයි විද්‍යාලයේ සේවකයෙකු වශයෙන් කටයුතු කරන අපිට මේ උදව් කරන අසේල ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කරලා දුන්නා. බොහෝ පිරිසක් මේ බොහෝ පිරිසක් පසුපස ඉන්නවා. නම් නොකියුවට ඒ සියලු දෙනාම මම මේ අවස්ථාවේ මතක් කරා. හොඳයි නේත්‍රාජ මහතා. ඔව්, ඇත්තටම මෙතනදි මම තවත් මේ ලෝක ළමා දින වැඩසටහන ඉතාම උත්කර්ෂව තත්ත්වයෙන් සූදානම් කරලා තිනවා. ඒ සඳහා මට ලංකා බැංකුවේ පළාත් ප්‍රධාන කළමනාකරුතුමා මහඟු සේවයක් ලබා දෙනවා. මම මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනේ පහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ අනුදෙනිලධාරිතුමා, ඒ වගේම විලච්චිය පොලිස් ස්ථානාධිපති නිලංග මහතා, ඒ වගේම විලච්චිය පොලිස් ස්ථානාධිපතිතුමා, ප්‍රාදේශීය ලේකම්තුමිය
ඇතුළු සියලුම රාජ්‍ය නිලධාරීන් මේ ළමා දින මහෝත්සවයේ වර්ණවත් කරන්න ITN එකත් එක්ක එකහ වෙලා කරන මේ රාජකීය මේ සෙනෙහස තව වර්ණවත් කරන්න ලොකු සහායක් ලබා දෙනවා. ඒ සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා. ඒ එක්කම මේ නිවසට එන අපි විවෘත කරන දවසට එන පරිත්‍යාගශීලීන්ට විවෘත ආරාධනයක් කරනවා. මේ නිවසේ බඩු මුට්ටු නැහැ. ගෘහ භාණ්ඩ වගේ දේවල් ප්‍රදානය කරන්න පුළුවන්. ඒ වගේම මේ වගේ නිවෙස් හදන්න තව ගොඩක් තියෙනවා. දෙස් විදෙස් සියලුම දෙනාට ගෞරවනීය ආරාධනයක් කරනවා ITN එක හරහා අපිට තව මහඟු උපකාර අවශ්‍යයි ඒ සඳහා එකතු වෙන්න කියලා. හොඳයි නේත්‍රාජ මහත්තයා. හොඳයි අද දවසේ බොහෝ දේ අපි කතා කළා. විශේෂයෙන්ම දැන් මේ වැඩසටහන සැප්තැම්බර් 28 29 30 සම්මන්ත්‍රණය පැවැත්වෙනවා. ඉන් අනතුරු ඔක්තෝබර් 1 වෙනිදා ළමා දින සැමරුම් පැවැත්වෙනවා. නිවස විවෘත කිරීම ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සභාපතිතුමන් සුදත් රෝහණ මහත්මයාගේ මූලිකත්වයෙන් මේ කටයුතු සිදු කරනවා. අපි ඔබට ආරාධනා කරන ඔබටත් හැකියාවක් තියෙනවා නම් මේ ප්‍රදේශයට පැමිණෙන්න විලාච්ඡි අධ්‍යාපන කොට්ටාසේ විලාච්ඡි සිද්ධාර්ථ විද්‍යාලය සහ ඔයාමඩුව කාශ්‍යප විද්‍යාලයේ මේ පරිශ්‍ර දෙකේ සම්මන්ත්‍රණ පැවැත්වෙන්නේ. අපි ඒ සියලු දේවල් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම අද දවසේ වීකෙන්ඩ් සන්ෂයින් මේ විදිහට අවසන් කරන්න සූදානම්. ඔබ දෙපළටම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක අද දවසේ එකතු වුණාට. බොහොම ස්තුතියි. එවනම් හැමදෙනෙක්ටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අපි යලිත් ඔබ මුණ ගැහෙනවා හෙට උදේ 6ට. සුබ දවසක්.